නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පඨවියා ඒක රච්චේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලං වරං. සදහවත් කුසලකාමී පින්වතුනි, අද දවසේ ඔයත්තන් මේ පොය දවසේ මේ ස්ථානට පැමිණියේ ඒ උතුම් තිලෝකුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නයි. අපිට අද දවසේ මේ ශ්‍රී සද්ධර්මය දුර්ලභ වෙලා නැහැ. අත් වශයෙන්ම අපි ඉන්ටර්නෙට් එකට ගියොත් ශ්‍රී සද්ධර්මයේ දුර්ලභ නැහැ. එදා බුද්ධ කාලයේ පවා ශ්‍රී සද්ධර්මයේ දුර්ලභ වූ කාරණයක් ඇටියටයි බුදුවරු දේශනා කරන්නේ. එහෙත් අද අපිට ශ්‍රී සද්ධර්මයේ දුර්ලභ නැති වෙලා තියෙනවා. ඒක නිසා ශ්‍රී සද්ධර්මයේ ඇත්තටම මෙකලක් දුර්ලභ වෙන්න ඕන. මේකයි වෙන්න ඕන. ඉතින් අන්න ඒකට වගේ ශ්‍රී සද්ධර්මයේ දුර්ලභ වෙන්න ඕන කියන්නේ ඇයි? පින්වත්නි, අද බුද්ධ ශාසනය කියලා අපිට හඳුනා ගන්නට වෙලා තියෙන්නේ කර්මඵලවාදයක්. කර්මය රැස් කරගන්න ධර්මයක් තමයි අපිට හඳුනා ගන්නට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කර්මඵලවාදය කියන මේ ධර්මතාවය ඒ මහවීරයන් වහන්සේ පෙන්වුවා. ඒක තව උපවත් කරමින් බුදු කෙනෙක්ෙහි ප්‍රතිඵල ආනිසංස පෙන්වුවා. අපි දන්නවා එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පෙන්වුවා කියලා කවදාක්වත් නිර්මල වූ අර දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයේ කියන තැනට මේ කර්මඵලවාදය අයිති නැහැ. ඔය කර්මඵලවාදය ගැන විවිධ වූ මතිමතාන්තර ඒ සම්බන්ධව ඉර්ධිවතුන් පහළ වෙලා ලෝකේ කතා කරනවා. මේ බුද්ධ කාලෙම වෙන්න ඕනේ නැහැ. බුදු කෙනෙක්ගේ සියලු දේශනා සම්පූර්ණ වෙන්න මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ මේ කර්මඵලවාදයේ සත්‍යතාවය පෙන්눔 කරලා දෙනවා. අත් වශයෙන් කර්මඵලවාදය කියන්නේ මේ නිවන් දකින ලෝකෝත්තර ශාසනයට බුද්ධ ශාසනයට අයිති එකක් නෙවෙයි කර්මඵලවාදය. මොකද කර්මඵලවාදය කියන එක ලෝකයේ සෑමදා පවතින ධර්මයක් නිසා. හැමදාම තියෙනවා. හැමදාම ලෝකේ නැති ධර්මය තමයි මෙන්න මේ නිවන් දකින්න ධම. කර්මඵලයෙන් එහාට ගියු ධමයක්. කර්මඵලය නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ. පින්පව් කිරීම සංඛාර ධර්ම මේක නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ. සමාධි ධ්‍යාන වැඩිම මේව බුද්ධ ශාසනයට අයිති පැත්තව නෙවෙයි. බුද්ධ ශාසනයට අයිති වෙන්නේ ලෝකෝත්තර ධර්මයේ පමණයි. අපි කියනවා නම් මේ පින්දහම් කරලා මේ මෙහෙම පින්දහම් කරන්න මේ මෙමෙ චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ නැත්තම් අපේ මේ ගරුමහා සංඝරත්නය ඒක ගැන වචනයක්වත් කතා කරන්නේ නැතුව පින ගැන විතරක් වර්ණනා කරනවා නම් හරිම අභාග්‍ය සම්පන්නයි මේ අයගේ බුද්ධි මට්ටම. ඒ මොකද අපිට ත්‍රිපිටකයේ බැලුවාම හොඳටම තේරෙනවා බුදු කෙනෙක් ලෝකෙට එන්නේ ඇයි කියන එක. සංසාර දුකින් ගලවන්නයි. ඉතින් අද අපිට ගොඩාක් දහම් අහන්න ලැබෙන්නේ සංසාර දුකින් ගලවන ඒවා නෙවෙයි. පින්දහම් කරගෙන සමාධි ධ්‍යාන වඩාගෙන තව ජීවිතයක් සුගත මුක්ත කරගන්න පැත්තක් විතරයි කතා කරන්නේ.
නිවනක් ගැන කතා නොකරන ඒවා බොහෝයි. පින නැතුව කොහොමද නිවන් දකින්නේ කියන කතාවයි තියෙන්නේ. අපි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව කරගෙනයි අපි මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙන්නේ. දැන් මේ චතුරාර්ය සත්‍ය හෙන කාලේ මේ චතුරාර්ය සත්‍ය නොතිබුණා නම් ඇත්ත වශයෙන් පින ලෝකෙට ශ්‍රේෂ්ඨ දෙයක්. අභිත්තරේත කල්යාණේ. කල්යාණ මිත්‍රෙක් කියනවා. තම තමන්ට. අද අපිට කල්යාණ මිත්‍රයා වියුත්තේ මේ සීසත් ධර්මයයි. සීසත් ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍යයට. පින් දහම් කරන කියන දහම් පද දහම් පාට සීසත් ධර්මයට අයිති නෑ. ඒක ලෝකේ තියෙන දහම්. ලෝකේ පවතින දහම්. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ දහම් පාඨයක් මම මාතෘකා කරගත්තා. පටවියායක රජ්‍යේන මේ පෘථුවි තලයේටම රජ වෙනවට වැඩිය. ඒ කියන්නේ ශක්විති රජ. ශක්විති රජ ගැන සූත්‍රාන්තරවල සඳහන් වෙනවා විවිධාකාරයෙන් හොඳ විස්තර සැප සම්පත්. ඉතින් මේවා අහලා ඇති. ඒ නිසා මම ගොඩාක් ඒ පැත්ත කතා කරන්න යන්නේ නැහැ. ශක්විති රජ කියන්නේ සිතූ පැතු සම්පත් පහළ වෙන කෙනෙක්. ශක්විති රජ කියන්නේ කොච්චර දුරට කියනවා නම් මේ පියාඹන අශ්වය පව හම්බ වෙනවා. අහසින් යන්ට. උදක මාණික්කය කියලා මාණික්කයක් පහළ වෙනවා. මේ දවල් වගේම ආලෝකය තියෙනවා. ඒක අහසේ ගිහිල්ලා පිහිටියාම. රැයටත් වැඩ කරගන්න පුළුවන්. මේ දවල් වගේම ආලෝකය. ශක්විති රජතුමා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්නට බෑ සාමාන්‍ය කෙනෙකුට. නේද? එහෙනම් මෙවැනි බොහෝ අනර්ග වූ සත්මහල් ප්‍රාසාද මේ විවිධ දේවල් ශක්විති රජතුමාට ලැබෙනවා. ලැබෙන්නේ මොකක් නිසාද? දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේකෙන් කියනවා මම මේ කෙටියෙන් මේ ටික සඳහන් කරන්නේ ශක්විති රජකම ලැබෙනවට වඩා මෙතන තියෙන කර්මඵලවාදයයි. ශක්විති රජකමක් ලැබෙන්නේ තමන් කරන පින් දහම් වලට අනුවයි. ඒකයි කර්මඵලවාදය කියන්නේ. කර්ම කිව්වහම පින්පව් දෙකම අයිති බව අමතක කරන්න එපා. ශක්විති රජතුමා කියන තැන තියෙනවා මෙන්න මේ පුඤ්ජ ශක්තිය උපරිම තියෙනවා. දැන් කියන්නේ අර මේ කටන සිවුරක තියෙන ඉදිකටු පාරක් ගානේ ශක්විති රජකම ලැබුණා කියලා නාගිත තෙරුණාසේ ප්‍රකාශ කරනවා නේද? එහෙමනම් බලන්න එනම් මේ ශක්විති পদවිය ලැබෙන්නේ කර්මඵලවාද න්‍යායකට අනුවයි. එහෙනම් ශක්විති කෙනෙක් වෙන්න මේ පින් කරන ඒ චරිතේ බුද්ධෝත්පත්ති කාලයක්ම එහෙම වෙන්න ඕන නැහැ. විවිධ වූ පින් දහම් කරගෙන ඒගොල්ලන් යනවා. එහෙනම් මේ ශක්විති මහා සැප සම්පත් ඇති ශක්විති পদවියකට වඩා දිව්‍ය ලෝක සැප සම්පත් වැඩි කියනවා. දිව්‍ය ලෝක සැප සම්පත් වලින් 16න් එක පංගුවක්වත් සම කරන්න බෑ කියනවා. මේ ශක්විති රජතුමාගේ මේ සැපය දිව්‍ය ලෝකෙ සම කරන්න බෑ කියනවා. එච්චරම සුළු දෙයක්. එච්චරට මහා අනර්ග වූ සැප සම්පත් තියෙනවා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ යන්නේත් මෙන්න මේ පින්දහම් කරගෙන. එහෙනම් අපි දන්නවා මේ පෘථිවි තලයේටම රජ කෙනෙක් වෙනවට වැඩිය දිව්‍ය ලෝකේ සැප සම්පත් ඊට හාත්පස වෙනස් සැපයක් තියෙනවා. ශක්විති රජතුමාගේ සැපයට සම කරන්න බෑ. ඒ වගේ 16 ගුණයකින් වැඩි දිව්‍ය ලෝකේ සැපය. එහෙනම් ශක්විති කෙනෙක් වෙන්න කරන පින් වලටත් වැඩිය ප්‍රබල පින් තියෙනවා දිව්‍ය ලෝකයන්ට. ඊටත් වැඩි පින වැඩි. එතන පෙන්වන්නේ කර්මඵල වාදයයි. දිව්‍ය ලෝකෙilla එහෙනම් කියනවා මෙන්න මේ ශක්විති পদවිය ලබනටත් වැඩිය දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උප්පත්තිය ලබනට වැඩිය ඊටත් වඩා සැප වැඩි කියනවා බ්‍රහ්ම ලෝකවල සබ්බ ලෝකාධිපච්චේන.
ඊටත් වැඩිය සැප වැඩි බ්‍රහ්ම ලෝකේ. ඒතර බ්‍රහ්ම ලෝකේ සැප වැඩි කියන්නේ ධානා මට්ටම් ලබන එක ලේසි පහසු දෙයක් නං නෙවෙයි. ඒ නිසා මේ දිව්‍ය ලෝකේ තියෙන සැපයට සම කරන්න බැරි මහා නර්ගෝ සැපයක් තියෙනවා බ්‍රහ්ම ලෝකේ. ඇයි? ස්ත්‍රීනුත් නැහැනේ. මේ සැපේ වැඩි. නේද? ඇයි? විවාහ වුණාම කොච්චර ගෙවල් වල ප්‍රශ්නද? සැනසීමෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. නේද? ඉතින් මේ බ්‍රහ්ම ලෝකේ කියන්නේ පුදුම සැපයක් තියෙන ධාන සුඛේ විඳපු කෙනෙකුට විතරයි ඒව ලැබෙන්නේ. අනිත් ආයුෂත් වැඩි. නේද? ආයුෂත් වැඩි නම් මේ ධාන සුවය ලබන මේ උතුමන් වහන්සේලා කල්ප 84000ක් යනකම් බ්‍රහ්ම ලෝකවල සැප විඳින්න හේතු වෙනවා. නේද? කල්ප 84000. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා සැප විඳිනවටත් වඩා වටිනවා සෝතාපට්ටි ඵලං වරං. යම් කෙනෙක් උතුම් සෝහම් ඵලයටපත් වෙනවා නම් ඔය ඔක්කොටම වැඩිය මහා සැපයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පනවනවා. ඒක තමයි කෙලෙස් දුරු වීම. නේද? දැන් සෝහම් වෙනවා කියන්නේ සක්කාය දෘෂ්ටිය, සීලබ්බත පරාමාසය, විචිකිච්ඡාව. මේ සංයෝජන තුන දුරු වෙනවා. මෙන්න මේ සංයෝජන තුන දුරු කරගන්න තියෙනවා නම් මීට වැඩිය සැපයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මහමේරු පර්වතය පෙන්නලා කියනවා අර මහමේරු පර්වතයේද ලොකු මගේ අතේ තියෙන ගල් කැල්ලද කියලා අහනවා. සෝවාන් වෙච්ච පුද්ගලයා නැති කරපු දුක මහමේරු පර්වතය වගේ කියලා කියනවා. එයාට නැති කරන්න තියෙන දුක මේ අතේ තියෙන ගල් කැල්ලක් වගේ කියනවා. ඉතින් අන්න ඒක නිසා තෝරගන්න බුදුරයන් වහන්සේ අර සංඛාර ධර්ම ගැන තමයි අර කතා කරන්නේ. නේද? එතන පුඤ්ඤාභි සංඛාරය සහ ආනිජ්ජාභි සංඛාරය ගැන තමයි කතා කරන්නේ. එහෙනම් අපිට තේරෙන්න ඕන දැන් මේ ලෝකේ අපි සක්විති රජකම බොහොම අනර්ග දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක් කියලා කටින චීවර පූජා කරන දේවල් අරව මේවෙන් අපි මේ පින ගොඩාක් අටමා කුසල් වලින් වර්ණනා කරනවා. එහෙමද බුදුහාමුදුරුවෝ වර්ණනා කළා නැහැනේ. නිවනට සාපේක්ෂව සෝවාන් ඵලයට සාපේක්ෂව මේ ගාථා පාඨේ බුදුහාමුදුරුවෝ වර්ණනා කරන්නේ. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? අසූචි පිටක් තරම්වත් භවය මම වර්ණනා නොකරමි. මේ අසූචි බිඳුවක් තරම්වත් භවය වර්ණනා නොකරමි කියලා කියනවා. මේ තුන් ලෝකේ. මෙහෙම වචනයක් තීද්දී අපි මේ දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, සක්විති රජකම, බ්‍රහ්ම ලෝක සැපයි කියලා අපි කියනවනම් ඒවට යන්න හොඳට පින් කරගන්න, කටන සිවුරු පූජා කරගන්න, අනර්ග පින් කරගන්න කියලා මේ චතුරාර්ය සත්‍ය ඇහෙන කාලේ මේවට අපි මිනිස්සුන්ව යොමු කරනවා නම් අපේ ළඟ තියෙන ත්‍රිපිටක විසරද දැනුමින් ඇති ඵලය කුමක්ද? ඒක පුස් දෙයක්මයි ත්‍රිපිටක විසරදත්වය. ත්‍රිපිටක ආචාර්ය පට්ටමෙන් ඇති ඵලය කුමක්ද? ඇති ඵලයක්ම නැහැ. ඒක නිසා මෙන්න මේ ත්‍රිපිටකය ගැන යම් කෙනෙක් දැනුමක් ලැබුවා නම් තියෙන දැනුම මිනිසුන්ට මේ අහිංසක මිනිස්යන්ව සතර අපායට හෝ මේ සසර චක්‍රයට ඇදෙන්නේ නැති වෙන්න සෝතාපට්ටි ඵලයට වක්වත් මේ ගිහි ගෙදරක ඉන්න කෙනෙක්පත් වෙන්න මග කියලා දෙන්න දක්ෂ වෙන්න ඕන. මේකයි වෙන්න ඕන. එහෙනම් අපිට තේරෙනවා මේ සක්විති රජ දෙවියන් ළඟ බ්‍රහ්මයන් ළඟ සක්කාය දෘෂ්ටිය තියෙනවා. මේ හැමෝම ළඟ සීලබ්බත පරාමාසය තියෙනවා. විචිකිච්ඡාව තියෙනවා. මෙන්න මේක දුරු වෙන්නේ සෝතාපට්ටි ඵලයට පැමිණිච්ච කෙනෙකුට විතරයි. බෞද්ධයෙක් වෙන්නේ කවුද? කොච්චර සිවුරු දාගෙන හිටියත් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. සෝහන් වෙලා නැත්තම්. ඒ මන්ද ප්‍රථම බෞද්ධය කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ. ප්‍රථම බෞද්ධය අඤ්ඤා කොණ්ඩඤ්ඤ. එහෙනම් බෞද්ධයෙක් වෙන්න නම් අපි කොච්චර භෞතික ලෝකෙන් මොන උගත්කම් ලැබලා හිටියත් අපිට කොච්චර ප ဋ ාණ නාම
පැයක් කියන්න හරි මේවා තියෙනවනම් මේව මොනවා තිබුණත් වැඩන්නේ සෝතාපට්ටි ඵලේ නැත්නම් මාර්ගයේ ඉපදිලා නැත්නම් මෙන්න මේ මාර්ගයේ ඉපදිච්ච තැනට විතරයි ඒ උතුම් බුද්ධෝපත්ති කාලය හම්බ වෙන්නේ. ඒ බුද්ධියට විතරයි. ඒ කෙනාට විතරයි. පින් කරන කෙනාට බුද්ධෝපත්ති කාලය හම්බ වෙන්නේ නැහැ. සමාධි ධ්‍යාන වඩන කෙනාට බුද්ධෝපත්ති කාලය හම්බ වෙන්නේ නැහැ. අට සමාපatti තිබුණත් එයාට බුද්ධෝපත්ති කාලය හම්බ වෙන්නේ නැහැ. බුද්ධෝපත්ති කාලය හම්බ වෙන්න නම් මාර්ගය ඉපදෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ඥානය තියෙන්න ඕන. මේ ශාසනය සම්මා දිට්ඨිය පෙරටු කරගෙන පවතින්නේ. සම්මා දිට්ඨියෙන් තොර බුද්ධ ශාසනය බුදුහාමුදුරුවෝ පහල කරන්නේ නැහැ. එහෙනම් දැන් අපිට තේරෙනවා මෙන්න මේ සම්මා දිට්ඨිය ලබන්න ඕන. ඇත්තටම අපි බුද්ධ ශ්‍රාවකයෝද මේකයි සොයා ගන්න ඕන. නේද? අමූලික සද්ධාවට අනුව මම බෞද්ධයෙක් කියන එක උපසම්පදා මාලයකට ගිහිල්ලා මම උපසම්පදා වෙලා කර්ම වාක්‍යයකින් එහෙම සම්මුති න්‍යායක් තියෙනවා. හැබැයි මෙයා අපාය යන්න පුළුවන්. මෙයා සසරට වැටෙනවා නම් දීර්ඝ වූ අට්ඨමං ආදියන්ති නොවන සසරකට වැටෙනවා නම් එයා බෞද්ධෙක් නෙවෙයි. ඒ හාමුදුරන් වහන්සේ බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ත්‍රිපිටකේ කතා කරයි. ත්‍රිපිටක විසරද වෙයි. මේ හැම දෙයක්ම තියේවි. හැබැයි මෙයා දන්නේ නැහැ. මේ ගරු ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ. මම බෞද්ධයෙක් නොවන බව දන්නේ නැහැ. ඕකේ ප්‍රශ්නේ. එච්චරටම අවිද්‍යා අඳුර ප්‍රබලයි. ත්‍රිපිටකය දැන ගැනීම විද්‍යාව පහුණා නෙවෙයි. ත්‍රිපිටකය දැන ගැනීමම අවිද්‍යාවක්. ඔක තමයි ඇත්ත. ත්‍රිපිටක මාර්ගඵලයක් නැත්නම් සෝතාපට්ටි ඵලයක්වත් නැත්නම් ත්‍රිපිටකයේ දැනුම තිබුණා කියලා විද්‍යාව පහුණා කියලා අපිට කියන්න බෑ. මාර්ගයට නොපැමිණිච්ච කෙනෙක්ගේ ත්‍රිපිටක දැනුම අවිද්‍යාව සහගතයි. එතනත් එයා සසර චක්‍රයට වැටෙන ධර්මයක්ම තමයි යා ළඟ තියෙන්නේ. ඒ නිසා ඔය කිසිම ත්‍රිපිටක දැනුම ශ්‍රේෂ්ඨයි. හැබැයි මාර්ගඵලයක් තියෙන කෙනෙකුට මාර්ගයට පැමිණිච්ච කෙනෙකුට සෝහන් වෙච්ච කෙනෙකුට ත්‍රිපිටක දැනුම වටින්නේ. මොකද මේ මිනිස්යන්ට හොඳට ගලපලා මේ ධර්මය කියලා දෙන්න ඕන නිසා. වරදින්න නැතුව. සෝහන් වෙච්ච කෙනෙකුට බණ කියන්න ත්‍රිපිටකය ඕනේ නැහැ. මගේ දැනුමයි මම කියන්නේ මේ. කවුරු හරි සෝහන් වෙලා ඉන්නවනම් ත්‍රිපිටක දැනුමක් අවශ්‍ය නැහැ. සෝහන් වෙන්න ත්‍රිපිටක දැනුමක් අවශ්‍ය වෙනවා. ඒකේ උපකාරයක් වෙන්න ඕන. සෝවාන් වෙච්ච කෙනාට බණ කියන්න ත්‍රිපිටකය අවශ්‍ය නැහැ. එයාට මේ ධර්මයේ පේනවා. හරියට ප්‍රතිපත්ති ඉන්නවනම් ධර්මයේ පේනවා. ඒ දේ වෙනවා. ඉතින් අන්න ඒක නිසා දැන් අපිට තේරෙන්න ඕන මෙන්න මේ බෞද්ධයෙක් වෙන්න නම් බෞද්ධයෙක් වෙන්නේ සෝහන් වෙච්ච කෙනෙක් විතරයි. උපසම්පදා මාලයක ගිහිල්ලා මෙන්න මේ උපසම්පදා වුණත් බෞද්ධයෙක් නම් වෙන්නේ නැහැ. බෞද්ධයෙක් වීමට මූලික පියවරක් දුන්නා. බෞද්ධය ඇති කරන්න බුදුරන් වහන්සේ. අපි ඔතනින් නතර වෙලා තියෙන්නේ. අපිට මුකුත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි උපසම්පදා සීලය රැකගෙන හිටියත් එහෙම බෞද්ධයෙක් නම් වෙන්නේ නැහැ. ඒක සීලයක්. ඒක සක්කාය දෘෂ්ටිය සාපේක්ෂව නම් රැකගෙන ඉන්නේ. මගේ ආත්මය කියන මේ දෘෂ්ටියකට අනුව සීලබ්බත පරාමාසයකට අනුව නම් රැකගෙන ඉන්නේ. ලෝකේ සත්තු ඉන්නව මම මරන්නේ කියන බුද්ධ ගෞරවය ඇතුව අපි මේ ශික්ෂාපද රැකගත යුතුයි. මේවා සක්කාය දෘෂ්ටිය නැතුව තියනවා නම් එයත් ඉන්නේ සසරේ. ලොකු දෙයක්. විනය අති වටින දෙයක්. නේද? විනයෝ නාම ශාසනස්ස ආයු. විනයමයි ශාසනය. මම මේ කතා කරන්නේ ඊට එහා ගිය ධර්මයක්. සම්මුති විනය රකින්නට වැඩිය එහාට ගිය ධර්මයක්. සම්මුති විනයත් කර්මඵලවාදයකට යනවා. විනය හොඳට මනාව රැකගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් ඇත්ත වශයෙන්ම අනර්ගයි. ශ්‍රේෂ්ඨයි. කුඩා අනුකුඩා ශික්ෂාපදයක්වත් කඩන්න නැත්නම්.
ඒ අයට මේ ධර්මයක් නිවැරදි ධර්මයක් හම්බුනොත් ශ්‍රේෂ්ඨයි. ඒක නිසා මෙන්න මේ බව තේරුම් අරගෙන අපි න සීලේන සම්පදානි සංසම් මගේ ශාස්ත්‍රීය සීලය නොවේ. න සමාධි සම්පදාන සංසම් මගේ ශාස්ත්‍රීය සමාධිය නොවේ. අකුප්පණි චේතෝ විමුක්තිය. මගේ ශාසනයේ චේතෝ විමුක්තිය කියලා කියනවා. නැවත පතක් ජන භූමියට නොවැටෙන චේතෝ විමුක්තියක් කියනවා. ඉතින් මෙන්න මේකට අනුව මම මේ ටිකක් කෙටියෙන් කතා කළේ මෙන්න මේ බෞද්ධෙක් නොවන කාරණා. සක්විති රජතුමා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා කියලා බෞද්ධයෙක් නොවේ. සිද්ධාර්ථ කුමාරයන්ට සක්විති රජතුමාට වැඩි මේ ඌර්ම ධාතුවේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මේ ලක්ෂණයක් තිබුණා. ඒ සිද්ධාර්ථ කුමාරයෝ යසෝදරාත් එක්ක විවාහලා ඉන්න කාලේ බෞද්ධයෙක් නෙවෙයි. එහෙම බෞද්ධයෙක් කියලා අපිට ගන්න බෑ. හැබැයි සත්‍ය සොයන ගවේෂකෙක්. ඒකට බෞද්ධයෙක් කියලා නෑ තාම. නේද? යසෝදරා තෑරලා අභිනිෂ්ක්‍මණය කළා කියලා බෞද්ධයෙක් උනේ නෑ. ආලාර කාලාම උද්දරකාම පුත්‍ර ළඟට ගිහිලා අට සමාපatti පුදවා කියලා බෞද්ධයෙක් උනේ නෑ. මෙන්න මේ දුක් ශක්‍රියාවක් කළා කියලා බෞද්ධයෙක් උනේ නෑ. බෞද්ධයෙක් උනේ ඔය ඔක්කොම ඇතහැරපු තැන. මොකද අර හැම තැනකම තියෙන කර්මඵලවාදයක්. ඒ හැම තැනම තියෙන්නේ කර්මඵලවාදයක්. කර්මඵලවාදයේ ඉන්න කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. බෞද්ධයෙක් වෙන්නේ මෙන්න මේ කර්මඵලවාදයෙන් එහාට ගිය දහමක් ඔළුවේ තියෙන කෙනෙකුට විතරයි. බෞද්ධයෙක් වෙන්න පුළුවන්. මොකද කර්මඵලවාදයේ තේරුම් අරගෙන කර්මඵලවාදයේ මිදුන් නැති වුණොත් එයාට සසරෙන් මිදෙන්න බෑ. කර්මඵලවාදය මේ ආර්ය සත්‍ය දන්න කෙනෙක් මේක ආර්ය සත්‍ය දන්න කෙනාට විතරයි මම මේ ටික කියන්නේ. ආර්ය සත්‍ය දන්න කෙනෙක් කර්මඵලවාදය විශ්වාස කරන්නේ නැහැ. ආර්ය සත්‍ය දන්න කෙනෙක්. එයා විශ්වාස කරන්නේ ඒකෙන් එහාට ගිය හේතුඵල ධමයි. එතනින් එහාට ගිය හේතුඵල ධමයක් තමයි ඒ ආර්යයන් වහන්සේ විශ්වාස කරන්නේ. කර්මඵලවාදය විශ්වාස කරන්නේ බෞද්ධ නොවන අය. විශ්වාස කරලා පින්දහම් කරන බයට අපායයි අතපය කැඩෙයි අංග විකලත්වය ලැබෙයි අපි හිඟන්න වෙලා උප්පත්තිය ලැබයි කියලා දම් පිළිවෙත් දෙනවා. ඔය සංකල්පයක් උඩ තමයි ඔය කර්මඵලවාදය සැකසෙන්නේ. නරකයි කියනෝ නෙමෙයි. චතුරාර්ය සත්‍ය දන්නේ නැති තේරෙන්නේ නැති කෙනෙකුට ඒව කරගන්න. ඒක ලාභයක්. තේරුණාද? ඒව දන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් තමයි ඔයක වටින්නේ. නැත්නම් මේ මිනිස්සු අපාය යනවනේ. මහා අපරාධයක් වෙන්නේ. නේද? ඉතින් අපි මේ අද මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තින්නේ අපිත් ඔය දාන සීල භාවනා පූර්ණ කළා. එහෙනම් මේ කර්මඵලවාදයට අනුවයි මම පෙර ඉඳලා ආවා කියන දෘෂ්ටියක් තියෙන්නේ. මම පෙර සංසාරේ පින්දහම් කරගෙන ආවා. නේද? දැන් එතකොට මේ කර්මඵලවාදයට අනුවයි මම වර්තමානයේ කරන දම්පිලිවෙත් සහ ඒ ගරුක කර්ම, ආචින්න කර්ම, ආසන්න කර්ම නේද? කටත්වත් කර්ම කියලා කර්ම හතරක් තියෙනවා. සංසාරේ මේට කල්ප ගානකට රුතු කරපු පිනකුත් මගේ චුතිපසන්දිය මේ මොහොතේ වෙන්න පුළුවන් මම නැති වෙන වෙලාවට. කර්මඵලවාදයට අනුව. මේට කල්පයකට රුතු කරපු පුණ්‍ය ශක්තිය මත වෙලා ඉන්න පුළුවන්. සිත කියන්නේ එහෙම ධර්මයක්. නේද? දැන් එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ කර්මඵලවාදයේ තියෙන භයංකාරත්වය පිනක් කළාම මේට කල්පයකට උඩදී කරපුව චුතිපසන්දි වශයෙන් මතුවලා එන්න පුළුවන්. නැවත උප්පැත්තියට. ඉතින් අන්න ඒක නිසා අපි මෙන්න මේ කර්මඵලවාදය විශ්වාසය නැහැ කියලා නිකන් සම්මුතින් අයින් කරන්න යන්න එපා. චතුරාර්ය සත්‍ය ඥානය තුලින් තමයි අපි මේ කර්මඵලවාදයේ විශ්වාසය නැති කරන්න එපා. ඉබේ නැති වෙලා යාවි. කිසිම දෙයක් අපිට නැති කරන්න ධර්ම නැහැ. සක්කාය දෘෂ්ටිය ලබා ගන්න යන්න එපා. සක්කාය දෘෂ්ටිය ලබා ගන්න අය තමයි මේ අස අනිත්‍යයි දුකයි අනාත්මයි මේ කන අනිත්‍යයි දුක අනාත්මයි කියෝ ඉන්නේ. ඒ සක්කාය දෘෂ්ටිය ලබා ගන්න යන අය. ලබන්න යන්න එපා. හරි දහම නුවණින් බලනකොට ඉබේම ප්‍රහාණය වෙලා යන ධර්මයක් තමයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. සීලබත පරාමාස විචිකිච්ඡාව මේ මුල් අංග තුන ඉබේම නැති වෙලා යන ධර්මයක්.
මේවා බලෙන් නම් නැති කරන්න යන්න එපා. ඔය ත්‍රිපිටකයේ තියෙන වචන කියෝ. එහෙම වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න මේ සතර හටිපට්ඨානය ගැන මනාව ඉගෙන ගන්නට. එතකොට වැඩේ වේවි. ඉබේම වෙනවා. ඒ නිසා කාටවත් බලෙන් rahat වෙන්න බෑ. අවශ්‍ය ධර්මයේ මනාව නුවණ මෙවනකොට ඉබේමයි මේ සංයෝජන කැඩිලා යන්නේ. අංශය කැඩිලා යන්නේ. ඔව බලෙන් නැති කරන්න යන්න එපා කවුරක්ක. බලෙන් නැති කරන්න යනවා ලෞකික සමාධි ධ්‍යානවලින්. එතකොට බලෙන් යටපත් වෙලා තියෙනවා නැති වෙලා නැහැ. ඉතින් මෙන්න මේ වගේ දැන් අපිට පොඩ්ඩක් කරුණු පැහැදිලි කළේ මේ ගාථා පාඨයට අනුව මෙන්න මේ ශක්විති රජකමට වැඩිය දිවි ලෝක යනවට වැඩිය බ්‍රහ්ම ලෝක වල යනවට වැඩිය වටිනවා සෝහම් ඵලය. ඒ නිසා මම මේ කිව්වේ ඇත්තටම අපි කර්මඵලවාදයක් විශ්වාස කරගෙන නේද මේ ධර්මතාවල තව තවත් නියැලෙනවා නම් මේ නියැලෙන්න මේ ආර්ය සත්‍යයට මුල් තැන දෙන්න ඒක කරන්න. ඉතින් අන්න ඒක නිසා මේ කර්මඵලවාදය කියන්නේ දුකමයි. මම මේ ළඟදී රුවන්වැලිසෑය ළඟට ගියා. රුවන්වැලිසෑය ළඟට ගියාම මම දැක්කා එක්කෙනෙක් ඇතේ අටපිරිකරක් තියෙනවා. පූජා කරන්නට. ජයසීමා බෝධි ළඟදීත් මම ඕක දැක්කා. මට ඒක දැක්කාම හිතුනේ මේ මනුස්සයා කොච්චර අසරණද කියලා. මොකද අසරණ භාවය? මේ අතේ තියෙන අටපිරිකර අඩියක් නොපෙනෙන ප්‍රපාතයක් වගේ. කෙලවරක් නැති සසර භව චක්‍රයට වැටෙන ධර්මයක් අතේ තියන් ඉන්නවා යා. මේකයි මම දැක්කේ. අඩියක් නොපෙනෙන ප්‍රපාතයක් වගේ. මේක සද්ධා සිතින් අතනින් තියපු හැටිය ඒ සිත හේතු කරගෙන පරතරක් නොපෙනෙන මහා භව ගමනකට වැටෙනවා මෙයා. මේ පරතරක් නොපෙනෙන භව ගමනට වැටෙන බව මෙයා දන්නේ නැහෙනි, දකින්නේ නැහෙනි. කොච්චර මෝඩකමකද මේ මිනිස්සයා ඉන්නේ. බුදුහාමුදුරුවෝ එන්නේ චතුරාර්ය සත්‍ය කියලා දෙන්න. මේ මිනිස්සයා පරතරක් නොපෙනෙන භව චක්‍රයකට ජාති දරා ව්‍යාධි මරණ දුක ලබා ගන්න යමක් පූජා කරන අටපිරිකර තුල තියෙන්නේ ජාති දරා ව්‍යාධි මරණ දුක ලබා ගැනීමේ ධර්මතාවය. කවදාද මේක නිමා වෙන්නේ? කෙලවරක් නැති වේවි. අඩියක් නොපෙනෙන ප්‍රපාතයකට මෙයා දැන් පනින්නයි යන්නේ කියලායි මම දැක්කේ. ඒත් මම නතර කරන්න නම් ගියේ නෑ. ඒක නතර ගන්න ගියොත් මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒවල් ප්‍රබල කෙලෙස් ධර්ම. මේකට හේතුව මොකද? අපි මේ බුද්ධ ශාසනයේ වර්ධවා ගන්න පිළිපන්න නිසා. ශීර්ෂ ධර්මයේ වර්ධවා ගත්ත නිසා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර හටිපට්ඨානයේ වර්ධවා ගත්තේද මාර්ගයේ වර්ධවා ගත්තේ වේ. එහෙනම් අර අටපිරිකර අතේ තියන් ඉන්න මිනිස්සයා සතර හටිපට්ඨානේ වර්ධවාගෙන කායනුපස්සනාව වර්ධවාගෙන මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා වේදනානුපස්සනාව වර්ධවාගෙන මම කියලා කෙනෙක් ඉන්නවා ඒකේ චිත්තානුපස්සනාව වර්ධවාගෙන මම කියලා කෙනෙක් ඉන්නවා ආයතන ටික වර්ධවාගෙන මම කියලා කෙනෙක් ඉන්නවා මේ ප ဋ ාණ හතරේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අරගෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා පංච නීවරණ පහළ වෙලා මේ මනුස්සයාට. ඒ වෙලාවේ තුනේ කාමච්ඡන්දය. භව චක්‍රයට වැටෙන නිවන ආවරණ වෙලා තියෙන කාමච්ඡන්දයට හම්බ වෙලා. අන්න ඒක නිසා බුද්ධිමත් වෙන්න මේ ජීවිතේ නිවන් දකින්න නම් සෝහං වෙන්න නම් බුද්ධිමත් වෙන්න වේවි. දුර්ලභ වූ සීසත් ධර්මයේ සොයන්න. යම් කවුරු හරි කියනවනම් බුද්ධ ශාසනය කියන්නේ අපේ උත්තරීතර ආගමික වස්තුන් ළඟට ගිහිල්ලා වටිනා කියන දෙයක් අපි පූජා කර ගන්නව නම් මේකයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඕක බුද්ධ ශාසනය නන් නොවේ. ඇත්තටම පින්වතුනි මම උත්තරීතර වස්තු වලට මම නිග්‍රහ කරනවා නොවේ. මානිය ඇහැ මාරයා කන මාරයා දිව මාරයා කියලා බුදුහාමුදුරුවෝ පනවනවා. ඇහැට පේන රුවන්වැලිසෑය මාරයෙක් නොවේද කියලා ඕගොල්ලෝ නුවණින් හිතන්න. මේකයි ඇත්ත.
මේ පේන දේ මායя. මායя නොකරගෙන මේක වන්දනා කරගන්න ඕගොල්ලන් දක්ෂ වෙන්න. ඔය සක්කාය දෘෂ්ටියෙන් යුතුව ඔය අපේ උත්තරීතර වස්තු වන්දනාමාන කරගැනීමෙන් මායя වන්දනා කරගන්නවා. ජාති දරා ව්‍යාධි මරණ ප්‍රාර්ථනා කරනවා. මං උරුවන්වැල් සෑ ළඟ ඉන්නකොට මිනිස්සු කී අනේව කන් දෙකට ඇහුණාම මට හරිම ධර්ම සංවේගයක් ඇති වුණා. ලෝතුරු බුදු කෙනෙක්ගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනවත් මේ දුක කියන එක වැටහෙන්නේ නැහැ මේ අයට. සමුදය ගැන වැටහෙන්නේ නැහැ, නිරෝධය ගැන වැටහෙන්නේ නැහැ, මාර්ගය වැටහෙන්නේ නැහැ. මේ උවදුරට කවුදපත් කළේ මේ අහිංසක මිනිස්සුන්ව? කවුදපත් කළේ මේ උවදුරට? එනිසා ප්‍රසිද්ධ එක්කෙනෙක්ගේ සක්කාය දෘෂ්ටිය නිසා, එයාගේ අනුශාසනා නිසා තව කී දෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ටිකක් හරි අවබෝධ කරගන්න තියෙන මනුස්සෝ කී දෙනෙක් ලක්ෂ සංඛ්‍යාත විපතට යනවාද? මේක මහා අපරාධයක්. මේක බුදුරජාන් වහන්සේට කරන නිග්‍රහයක්. මම නම් දකින්නේ එහෙමයි. උන්වහන්සේ එන්නේ අපුව සංසාරයෙන් මුදවන්නමයි. අපි මේ මිනිසුන්ව යොමු කරන්නේ මොන පැත්තටද? දැන් මම මේවා කිව්වයි කියලා මිනිස්සු මට දන්නෝද ඉන්නවද? මට ඉන්න තැනක් නැත්තම් හදලා දෙන්න නැතුව ඉඳීද? මට සිවුරු නැත්තම් සිවුරු නොදී ඉඳීද? නෑ. මේවා ලැබෙනවා ඔය අනිත් කර්මඵලයේ ඉන්නවට වැඩිය චතුරාර්ය සත්‍ය දේශනා කරනවා නම් ඒ උතුමන් වහන්සේට ප්‍රතිලාභ වැඩි කියලා මං කියන්නේ. ඉතින් ඒක නිසා හැබැයි මිල මුදල් ඉතින් හම්බ වෙන්නේ නැහැ. ඒ පැහැදීම නිසා. මොකද ඕගලන්ගේ යුතුයකමක් තමයි මහා සංඝරත්නය ආරක්ෂා කිරීම. මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන මේ මාර්ගයේ ඉපදිච්ච කෙනෙකුට බුදුරන් වහන්සේ කියන ලාභ සත්කාර නැහැ කියනවා. ඒවා ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ලාභූපම සත්තා පටිසෝතගාමින් නිපුණා. මෙන්න මේ ලාභ සත්කාර නැහැ කියනවා පටිසෝතගාමී මාර්ගේ. පටිසෝතගාමී මාර්ගේ නැති නිසායි මේ ලාභ සත්කාර ටික භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ඕකමයි. ඒක නිසා ඕගලන් ශක්තිමත් වෙන්න. ශක්තිමත් වෙලා මේ මහා සංඝ රත්නය රැකගන්නට. ඕගලන් හින්දායි මහා සංඝ රත්නය විපතට යන්නේ. ඒ නිසාමයි. බෙහෙත් ටික අරන් දෙන්න, යුතුයකම කරන්න. ඒක සිදු වෙන්න ඕන. ඒක නිසා පින්වතුනි සංඝ රත්නයත් බේරගෙන මෙන්න මේ ඔය ඇත්තොත් බේරගෙන මේ ගමන යන්න ඕනේ. අපි ඇයි මෙහෙම සංඝ රත්නයට මෙහෙම කියන්නේ? කර්මඵල වාදයේ විශ්වාස කළා කර්මඵල වාදයේම බැසගෙන ඉන්න මේ උතුම් මහා සංඝ රත්නය එක්කෙනෙක් නිසා ඒ වටා ඉන්න කොච්චර පිරිසක් විපතකට යනවාද? සසරකට වැටෙනවාද? කොච්චර දුකකට යනවාද? මේ නිසායි කියන්නේ. ඒ එක්කෙනෙක් නිසා ඒ හැමෝම චතුරාර්ය සත්‍යය තම තමන්ට වැටහෙන ආකාරයෙන් ත්‍රිපිටකයේ තියෙනවා සියලු කාරණා මේවා කියලා දෙනෝ නම් කොච්චර ලාභයක්ද මේ ලෝකෙට. මේ මිනිස්සු ඔක්කොම බෞද්ධයෝ. පින්දහම් කරන එක්කෙනා බෞද්ධයෙක් නොවන බව යාට වැටහෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට දන් දීපු මල්ලිකා දේවියත් බෞද්ධයෙක් නෙවෙයි. 84000ක් වේර විහාර කරපු ධර්මාශෝක රජතුමා බෞද්ධයෙක් නොවේ. මේ ශාසන වෙනුවෙන් ඕවා කළා කියලා බෞද්ධය වෙන්නේ නැහැ. බෞද්ධයෙක් වෙන්න චතුරාර්ය සත්‍ය ඥානය ඕන. බෞද්ධයෙක් වෙන්න නියම බෞද්ධයෙක් වෙන්නේ මෙන්න මේ සක්කාය දෘෂ්ටිය දුරු කරපු එක්කෙනා තමයි පළවෙනි බෞද්ධයා අපේ බුද්ධ ශාසනයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ. අමතක කරන්න එපා මේක. එහෙනම් අපි මේකට අනුව මම මේ ටිකක් මතක් කළේ අද ශාසනයේ තියෙන උවදුර යකඩේ දිරන්නේ යකඩෙන්ම හැදෙන මලකඩේ නිසා. මානනී මගේ ශාසනය විනාශ කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි මගේම ශාවකයෝ. සූත්‍ර තියෙනවා ඒවට. මගේම ශාවකයෝ මගේ ශාසනය විනාශ කරන්නේ. එහෙනම් මේ කර්මඵල වාදයකට මේ මිනිසුන්ව ගැට ගහලා මේ චතුරාර්ය සත්‍ය අන්තර්දාන කරනව නම් මහා අපරාධයක් මේ වෙන්නේ. ඒ නිසා ප්‍රසිද්ධ සියලුම ස්වාමින් වහන්සේලා මෙන්න මේ චතුරාර්ය සත්‍යම දේශනා කරන්නට කියලායි අපිට ඉල්ලා සිටින්න තියෙන්නේ. ඒ වගේම පින්වතුනි අපි මාතෘකා කරගත්ත ගාථාවට අනුව මම මේ උවදුර ගැන තමයි ඉස්ලාම් පැහැදිලි කරලා දුන්නේ. මේ උවදුරට ඔයගොල්ලෝ වැටෙන්න එපා. චතුරාර්ය සත්‍ය සොයන්න.
සතර හටිපට්ඨානේ වර්ධවා ගන්නට එපා. සක්කාය දෘෂ්ටියෙන් යුතු මේ කයක අසුභ ආසාර දුගද බව බලන්නට එපා. සක්කාය දෘෂ්ටියෙන් යුතු මේ කයක මෙන්න මේ ඉරියාපතේ වඩන්නට එපා. සති සම්පජන්න වෙන්න එපා. ඕගලන්ට ලැබෙන්නේ නැහැ කිසිවක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ කයක් පරිහරණය කළා. හැබැයි ලෝකෙට අයිති නැහැ. බුදුහාමුදුරුවෝ වේදනාව පරිහරණය කළා. හැබැයි ලෝකෙට අයිති නැහැ. සිතක් පරිහරණය කළා. ආයතන ටිකකුත් පරිහරණය කළා. හැබැයි ලෝකෙට අයිති නැහැ. මෙන්න මේ ලෝකෙට අයිති නැති කයයි වේදනාවයි සිතයි ආයතන ටිකයි හඳුනගන්නට. හඳුනගෙන අන්න ඒකේ සීය සතිය පිහිටවන්නට. අන්නේ ලෝකෙට අයිති නැති මේ ප ဋ ාණ හතරේ කවුරු හරි මනාව සීය සතිය පිහිටවනෝ නම් අන්න එයාටයි කිව්වේ උපරිම අවුරුදු 7යි කියලා එයාට රහත් ඵලයට එන්න පුළුවන්. 7න් එහාට යන්නේ අඩුම දින 7යි. අන්න එයාටයි ලෝකෙට අයිති ප ဋ ාණ හතරක් නුවණින් බලනවා නම් සක්කාය දෘෂ්ටියෙන් යුතුව එයාට අවුරුදු 7ක් නෙමෙයි කොච්චර ගියත් හරියන්නේ නැහැ. මහා සිව හාමුදුරන්ට අවුරුදු 30ක් ගියේ ලෝකෙට අයිති ප ဋ ාණ හතරක නුවණ මෙහෙවපු නිසායි. ලෝකෙට අයිති නැති ප ဋ ාණ හතර හම්බ වෙනකොට උන්වහන්සේට වැඩි කාලයක් ගියේ නැහැ. උතුම් රහත් ඵලය සාත් කළා. ඒක නිසා එසෙල්ලාම අපි මෙච්චර කාලයක් සිත ගැන කතා කළා. අපි අද කතා කරන්නේ මේ කය ගැනයි. ලෝකෙට අයිති නැති කයක් කොහොමද නුවණින් දකින්නේ? මන් ටික ටික කතා කරලා තියෙනවා. කතා නොකරපු ධර්මයකුත් නොවේ. ඒ නිසා බලන්ට ඕගලම් පින්දහම් කරගෙන නැවත සසරට වැටෙන්නේ සතර හටිපට්ඨානය වර්ධවා ගත්ත නිසායි. මාන්නේ සතර හටිපට්ඨානය වර්ධවා ගත්තේද මාර්ගය වර්ධවා ගත්තේ. ඒ නිසා මෙන්න මේ සතර හටිපට්ඨානය වර්ධවා ගත්ත අය තමයි කර්මඵලවාදයට කොටු වෙන්නේ. ඒ නිසා මානිනි සියල්ල කර්මෙන් සිදු නොවේ මහණෙනි. ඔන්න ඔතනට එන්න බලන්න. බුදුරජාණන් වහන්සේ ලෝකයාම හිතේ තියාගෙන ඉන්නවා කර්ම බන්දු කර්ම යෝනි කර්ම පටිසරණෝ. යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ. මේකේ වරදක් නැහැ. අපි ඉස්සෙල්ලාම එතනින් තමයි එන්න ඕන. නේද? කර්මය විශ්වාස කළා. දැන් අපි ලෝතුරු බුදු කෙනෙක්ගේ චතුරාර්ය සත්‍ය ධර්මය අහනවා. මේක අහනකොට අපිට තේරෙන්න ඕන දැන් අර සියල්ල කර්මයෙන් වේ කියන දැන නැතන. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මානිනී සියල්ල කර්මයෙන් සිදු නොවේ කියලාත් කියනවා. ඔන්න ඔය න්‍යායට වැටෙන්න. ඒකයි වෙන්න ඕන. ඒක නිසා අපි පොඩි දහම් පාඩයක් කියලා දෙනවා. මෙන්න මේ සක්කාය දෘෂ්ටිය දුරු කරගන්නට. අන්නේ සක්කාය දෘෂ්ටිය දුරු කරගන්නට මේ කරන පොඩි දහම් පාඩය සෝතාපට්ටි පලං වරං අර ඔක්කොටම වැඩිය මේ සෝහම් ඵලය ශ්‍රේෂ්ඨයි කියන ලෝකෙට අයිති නැති මෙන්න මේ කය ගැන සීය සතිය පිහිටව ගන්නට දක්ෂ වෙන්න මේ කාරණාව කිව්වහම මෙන්න මේ කායानुපස්සනාව වඩන්ට දක්ෂ වෙන්න. සක්කාය දෘෂ්ටියෙන් යුතු කෙනෙක් යම් සති සම්පජන්ණයක් ආනාපානයේ හෝ ඉරියාපතේ මොකක හෝ සතිමුඛ වෙනෝ නම් එයාට මාර්ගයේ වැඩෙන්නේ නැහැ. එයාට අවුල් වෙනවමයි. තේරුණාද? ඒ නිසා සති සම්පජන්න සතිය කියන්නේ හොඳ සීය සම්පජන්න කියන්නේ නුවණ බුද්ධිමත් භාවය. මේ කාරණා දෙකම පිහිටන්න ඕන යම් කෙනෙක් මේ ආර්ය ශාසනයේ යම් ප්‍රතිඵලයක් ලබන්න. ඒක නිසා අපි කායानुපස්සනාවට අනුව නිදසුන් ටිකක් ඉදිරිපත් කරනවා. මං කිව්වට පිළිගන්න එපා. තමන්ට කැමති නම් මේක හරිද? මෙහෙම බලනකොට සක්කාය දෘෂ්ටිය දුරු වෙනවද? මං කියපු කාරණා ටිකක්මයි සිහිපත් කරන්න. කියලා තමන් නුවණින් වටහා ගන්න. තව දැන් ඔය කුරුල්ලෝ ගත්තත් බල්ලෝ ගත්තත් සතර හටිපට්ඨානේ වර්ධවාගෙන. ඕගලන් විවාහ වෙන්නේ ඇයි? ප ဋ ාණ හතර වර්ධවාගෙන. මොකද ඕගලන්ට කයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සිතක් තියෙනවා, ආයතන ටිකක් තියෙනවා. ඒ නිසා නීවරණ පහක් තියෙනවා. මේ හතර වර්ධවා ගත්ත නිසායි නීවරණ පහ එකතු වෙන්නේ. මේ හතර වර්ධවා ගත්තේ නැත්නම් නීවරණ දුරු වෙන්න ඕන.
එන්න ඕගොල්ලෝ නීවරණ වලට කොටු වෙන බවක් තියෙන්නේ. එහෙනම් මේ ප ဋ ාණ හතර නැතුව ලෝකෙ කිසිවක් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ ප ဋ ාණ හතරක් ලෝකෙ ඇති කළා නොවේ. ලෝකෙ තුණු ප ဋ ාණ හතරක් නිවැරදි කළා. යටිකුරු වෙලා තියෙන වාදනේ උඩුකුරු කළා. වාදනේ වෙනස් වුණේ නැහැ. වාදනේ ඒකමයි. හැබැයි යටිකුරු වෙලා තියෙන එක උඩුකුරු කළා. දැන් යටිකුරු වෙලා තියෙනකොට වතුර පිරෙව්ව පිරෙනවද? නැහැ. නේද? ඒ නිසා ඒක උඩුකුරු කළාමයි වතුර පුරවන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපි මේ කායානුපස්සනාව වර්ධවා ගත්තොත් මුළු ඔක්කොම වර්ධවාගෙන. සතර හටිපට්ඨානේ වර්ධවා ගන්නට එපා. නේද? මේ ලෝකයේ සංසාර චක්‍රයට වැටෙන්නම සතර හටිපට්ඨානය වර්ධවා ගත්ත නිසා කියන එක අමතක කරන්න එපා. මම කෙටියෙන් හැඳින්නුවේ. එහෙනම් අපි දන්නවා දැන් ඔන්න මම ලෝකෝත්තර පැත්තටයි කතා කරන්නේ. මෙතන කර්මඵලවාදයක් එන්නෙම නැහැ. හොඳද? නැවත උප්පත්තියකට යන්න හේතු නැහැ. මේව තමන්ගේ නුවණට යුතුයි. ඇත කියලා ගන්නත් බෑ නැත කියලා ගන්නත් බෑ. අතීතයේ තිබුණා කියන්නත් බෑ. මේ අනාගතේ යනවා කියන්නත් බෑ. වර්තමානයේ පවතිනවා කියන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මං දිව්‍ය ලෝකෙ ඉඳන් ආවේ කියලා මෞකුසට. නේද? හැබැයි ඒ බෝසතාණන් වහන්සේ කියන්නේ බෞද්ධයන් නොවන බව මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ ලෝකයේ තුල පවතින කර්මඵලවාදයක් ගැන. එතනින් එහාට ගිය දහමක් තමයි තථාගත පුබ්බේ අනුත්තේසු ධම්මේසු කියන්නේ. පුබ්බේ ඕගොල්ලන් කර්මඵලවාදය ගැන පින් වල ආනිසංස ගැන ඇහිම පුබ්බේ අනුත්තේසු ධම්මේසු දහම් පාඨයක් නොවේ. යම් කවුරු හරි කියනවා නම් පින් කරන්න මේ විදියට කරන්න කියලා හොඳ සමාධි ධ්‍යාන වඩන්න ලෞකික කියලා කියනවනම් ඒක පුබ්බේ අනුත්තේසු ධම්මේසු ධර්මයක් නෙවෙයි. පුබ්බේ අනුත්තේසු ධම්මේසු පෙර නොයසූ දහමක් වෙන්න ඕන. කර්මඵලවාදයෙන් එහාට ගිය දහමක් වෙන්න ඕන. කර්මඵලවාදයට අයිති වෙන්න බෑ. තේරුණාද? එහෙනම් හේතුඵල දහමයි අර ඒ ධම්මා හේතුප්පබ්බවා කියන ගාථාවේ තියෙන ওই ටිකමයි. නේද? කර්මඵලවාදයට අයිති නැතුව චුට්ටක්වත් ඒ ධම්මා හේතුප්පබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ සෝවන් වෙලා ඉවරයි. එයි හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙන ධර්මයක් කියලා පෙන්වුවේ. කර්මඵලවාදයක් ගැන කිසි කතාවක් ඒ ගාථා පාඨයේ අන්තර්ගත නැහැ. ඒකයි සෝහන් උනේ. එහෙනම් ඕගොල්ලන් කර්මඵලවාදය තියාගෙන මේ ස්කන්ධ පහ ගැන බලනවා. මේකත් අමුණගෙන කර්මඵලවාදයට අමුණගෙන ස්කන්ධ පහ ගැන බලනවා. අර සාරිපුත්ත මහ රහතන් වහන්සේට වෙච්ච දේ නම් වෙන්නේ නැහැ. ඒක නම් එහෙමමයි. ඕගලන්ට දැන් එහෙම දෙයක් වෙන්න නම් මෙන්න මේ කර්මඵලවාදයේ එහෙම් පිටින්ම අයින් වෙන්න ඕනේ මේක අහනකොට. අයින් කරන්න එපා. අයින් වෙලා අන්න හේතුඵල ධම ගැන වැටහෙන්න ඕනේ. නිසා දහම් පාඨය මං කෙටියෙන් කියලා දෙන්නම්. මොකද්ද? බලමු. ඕගොල්ලන් නුවණින් බලන්න. දැන් අතීත අනාගත වර්තමාන කියන කාල තුනට මේ ධර්මය වැටෙන්න බෑ. කවදාකවත් ත්‍රිපිටකය අනුව දන්ත දූරයකින් ස්වාකාත වූ ධර්මයක් දේශනා කරන්න බෑ කාටවත්. මුලමෙද අග යහපත්. තේරුණාද? මෙන්න මේ කර්මඵලවාදයට අයිති නැති ධර්මයක් විතරයි ස්වාකාත වෙන්නේ. සම්දිටික වෙන්නේ. අකාලික වෙන්නේ. එහිපස්සික වෙන්නේ. ඕපනයික වෙන්නේ. පච්චත්තං වේතබ්බෝ වෙන්නේ. දන්ත දූරයට අයිති නම් ස්වාකාත වූ ධර්මයක් ඕගලට නම් අහන්න හම්බ වෙන්නේ නැහැ. කර්මඵලවාදයට අයිති නම් ඒක නිසා කර්මඵලවාදයට අයිති නැති දහමක්ම ඇහිම පුබ්බේ අනුත්තේසු ධම්මේසු පෙර නොඇසූ දහම. ඒක නිසා ඕගලන් උඩුකුරු යටිකුරු වෙනවා. යටිකුරු උඩුකුරු වෙනවා. අඳුර ඉන්න කෙනෙකුට පහනක් දැල්වුවා වගේ වෙනවා. අපි මේ කොහෙද මෙච්චර කාලයක් ආවේ කියන එක අපි හිතින් හිටියේ පෙර කරපු කර්මඵලවාදයක් අනුවනේ අපේ මේ ජීවිතය සැකසෙන්නේ කියලා. ඒ නිසා අපි බලමු ඕගලන්ට කරන් තියෙන පොඩි දෙයක් හිතන්න මේ කායानुපස්සනාවට අනුව. ඕගලන් බලන්න ඇත්තටම මෞකුසට පෙර ඉඳලා මේ ඇහැ ආවද? මෞකුසට පෙර ඉඳලා මේ කන ආවද? මෞකුසට පෙර ඉඳලා මේ දිව ආවද? මේ නාසය ආවද? මේ කය ආවද?
මගේ කෙස්ලොම් නියද සම්මස්නාර ඇට ඇට මිදුළු බොකු බැඩවල් කැහි සෙම සොටු ලේ මල මුත්‍රා නතර නැහැ. මේ කොටස් රූපේ හැදෙන්න අවශ්‍ය මේ කොටස් ටික ඇත්තටම පෙර ඉඳලා ආවද? නැත්තම් අම්මා තාත්තා කෙනෙක්ගේ එකතු වීම නිසා අම්මා තාත්තා කෙනෙක්ගේ එකතු වීම නිසා එතන හටගත්ත යම් ධර්මතාවයක් අනුව අම්මා කන බොන දෙයින් හටගත්තද කියලා සොයා ගන්න ඕන. ඇත්තටම අපේ ඇස කන නාසය දිව ශරීරේ පෙර කර්මයකින් හටගත්තා නොවේ. පෙර කර්මයකින් හටගන්නවා කියලා කවුරු හරි කියනවා නම් අම්මට නොකන බින්න කියන්නේ මොකද වෙන්නේ කියලා බලන්න. නේද? පෙර කර්මයකින් නම් මෞකස මේ ඇස කන නාසය හටගන්නේ. පෙර කර්මයකින් නම් අම්මා ආස්වාද පාස්වාස නොකර ඉන්න කියන්නේ බලන්න කුසේ දරුවා වෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න. මොකද දරුවට වෙන්නේ? දරුවක් මැරෙනවා අම්මත් මැරෙනවා. දැන් අම්මගේ රූපේ පවතින පෙර කර්මයකින්ද? පෙර කර්මයකින් නොවේ. පෙර කර්මයකින් පවතිනවා නම් අම්මා හුස්මන ගත්තොත් අම්මත් මැරෙනවා. දරුවත් මැරෙනවා. අම්මා නොකෑවොත් දරුවා දුර්වල වෙනවා. අම්මත් දුර්වල වෙනවා. අන්න ආහාර ප්‍රත්‍යක් ගැන බුදුහාමුදුරු කතා කරනවා ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිකා කියලා. සීල සත්‍ය මේ ආහාරයෙන් යැපෙන සුළි. ඒ නිසා මං කිව්වට විශ්වාස කරන්න එපා හොඳට නුවණින් බලන්න. පෙර ඉඳලා එනවාද කියලා. මේ මොකද්ද පෙර ඉඳලා එනවා කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය. මේ පංචායතනයේ පෙර ඉඳලා එනවාද? මව් කුසල එහෙමත් නැත්නම් ටික ටික අම්මා කන බොන දෙයින් පෝෂණය වෙනවාද? තමන් නුවණින් බලන්න. අපි පෙර ඉඳලා මව් කුසට ආවා නෙවෙයි. නේද? දැන් එතකොට මව් කුසේ ඉන්න දරුවාගේ සිතක් තියනවාද? අනිත් කාරණාව ඕනෝක. මව් කුසේ ඉන්න දරුවට සිතක් නැහැ. මේකයි ඇත්ත. මව් කුසේ ඉන්න දරුවට සිතක් තියනවා කියලා පනවන්නේ මට සාපේක්ෂව. යම් මව් කුසේ ඉන්න දරුවෙකුට සද්ද ඇහෙනවා කියලා වෛද්‍යවරයෙක් පනවන්නේ එයාට සාපේක්ෂව. එයා ඉන්න දෘෂ්ටියට අනුවයි. තේරුණාද? එහෙම නැතුව අතන දැකලා නෙවෙයි. එයා ඉන්න දෘෂ්ටියට අනුවයි කියන්නේ ඒ දරුවට සද්ද ඇහෙනවා කියලා. නේද? මව් කුසේ ඉන්න දරුවා ආස්වාද ප්‍රසවාස කරනවාද? කළොත් මැරෙනව නේ. ඇයි වතුර ටික පෙවෙනවනේ මව් කුසේ තියෙන. ඕක වෙනවා. ඒ නිසා මව් කුසේ ඉන්න දරුවාට ගඳ සුවඳ දැනෙනවද? දැන් අපිට ගඳ සුවඳ දැනෙනකොට වාතයක් යනවනේ නේද? එහෙනම් නහයෙන් වතුර ගිහලා හිර වෙලා මැරෙනවා. ඇයි වතුර ගොඩක් ඉන්නේ තියෙන්නේ. එහෙනම් අපි දන්නා මේ මව් කුසේ ඉන්න දරුවට ඇත්ත වශයෙන්ම සිතක් නැහැ. දැන් මව් කුසේ ඉන්න දරුවට ඇහැට රූප පේනවද? නැහැ. කනට ශබ්ද ඇහෙනවද? දිවට රස දැනෙනවද? එතකොට කායට පහසවල් දැනෙනවද? මොනවද වෙන්නේ? ඒ මව් කුසේ ඉන්න දරුවාගේ පංචායතනට මොනවද හම්බෙන්නේ? දැන් බුදුහාමුදුරුවෝ කියනවානේ ජාති ධම්මා සූත්‍රයක් ගැන මේ චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජි චක්කු විඥානං තිංගං සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදිති යං සංජානාති යං සංජාන්ති යං විතක්කේති කියලා පංච උපාදානස්කන්ධය හට ගැනීම මේ කියලා පෙන්නනවානේ. දැන් මව් කුසේ ඉන්න දරුවට ඇහැට රූප පේනවද? කනට ශබ්ද ඇහෙන්නේ නැහනේ. දැන් කෝ පංච උපාදානස්කන්ධය එතන. ඇහැට රූපයක් පෙවුනොත් තමයි චක්කුම් පටිච්ච රූපේති උප්පජ්ජි චක්කු විඥානං. නේද? චක්කු විඥානය පහළ වෙන්නේ ඇහැට රූපයක් පෙවුනොත් විතරයි. සෝත විඥානය පහළ වෙන්නේ කනට ශබ්දයක් ඇහුනොත් විතරයි. මේ විදිහට මේ ආයතන පහට පහ ආරම්භය විඥානයක් පහළ වෙන්න නම් ඒවට ගෝචර වූ රූප ගැටීමක් තියෙන්න ඕන. ඇලෙන්න ඕන. නේද? දැන් එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ මව් කුසේ ඉන්න දරුවට මේ විඥාන පහ පහළ වෙන්නේ නැහැ. දැන් මව් කුසේ ඉන්න දරුවා ආස්වාද ප්‍රසවාස කරන්නේ අම්මා ගන්න හුලඟින් ජීවත් වෙනවද? අම්මගේ ආස්වාසයෙන් තමයි ඒ දරුවා ජීවත් වෙන්නේ. ඒ නිසා මේක හෘද ස්පන්දනයක් ඇති වෙනවා. අම්මගෙන්ගේ තියෙන අංග මංගානුසාරි වාතය නිසා දරුවත් එහෙට මෙහෙට හැරෙනවා. එයා හැරෙනවා නෙවෙයි. එහෙම ක්‍රියාවලියක් එතන සිදු වෙනවා.
දැන් අපි උදාහරණයක් කියනවා. දැන් අම්මගේ වකුගඩු පෙනහළු ටික අම්මද හැදුවේ? නෑනේ. නහිදන් අත්ත කතම් බිම්බන් නහිදන් පරකටන් අගන්. මං හැදුවත් නෙවෙයි, අනුන් හැදුවත් නෙවෙයි, මමයි අනුන් හැදුවත් නෙවෙයි, දෙවියෝ මැව්වත් නෙවෙයි, ඉබේ හටගත්තත් නෙවෙයි. දැන් මේ ආයතන ටික, මේ ආයතන වස්තු ටික මේවා හදන්නේ කවුද? අම්මද? ඒත් නෑ. අම්මා හදනවත් නෙවෙයි. බඩේ ඉන්න කෙනාගේ විඥාණයද මේක හදන්නේ? ඒත් නෑ. විඥානයක් හදනවත් නෙවෙයි. මේක පුබ්බයන්තේසු ධම්මේසු. සක්කාය දෘෂ්ටිය චුට්ටක්වත් ගෑවෙන්න බෑ. මේක මෙහෙම බලනකොට තියෙනවා නම් මට කියන්න. එච්චරයි මං කියන්නේ. කර්මඵලවාදයේ චුට්ටක්වත් නෑ මෙතන. හේතුඵල ධම විතරයි තියෙන්නේ. අම්මා කන බොන ආහාරයෙන් තමයි මේ ආයතන ටික හටගන්නේ. පෙර තිබුණාවද? තිබිලාවේ නෑ. කොහොමද මේක හටගන්නේ? අපි ඒකට උදාහරණයක් වශයෙන් කියමු. ඔන්න අපිට මොන හරි අපි කියමු යකඩෙන් හදාගන්න යම් මොන හරි හැඩතලයකට මොන හරි හදාගන්න ඕන. නේද? හදාගන්න යකඩ ටිකක් උණු කරගන්න ඕන. යකඩ ටිකක් උණු කරගෙන අච්චුවකට දාන්න ඕන. නේද? යකඩ ටිකක් උණු කරගෙන මෙන්න මේ අච්චුවට දැම්මහම ඒක ගලව ගත්තාම අපිට හැඩතලයක් නිර්මාණය වෙනවා. නේද? එහෙනම් අම්මගේ විඥානයේ තමයි අච්චුව. තේරුණාද? අම්මගේ විඥානය තමයි අච්චුව. අම්මා කන බොන ආහාරය තමයි අපි උණු කරගත්තේ යකඩ ටික. තේරුණාද? අර අච්චුවට මේ යකඩ ටික උණු කරලා දැම්මහම අපිට අවශ්‍ය ඒ හැඩතලේ නිර්මාණය වෙනවා. බලු අම්මා කෙනෙක්ගේ මේ කුසේ ඉපදුනා නම් ඒ හැඩතල. මනුස්ස අම්මා කෙනෙක්ගේ ඉපදුනා නම් ඒ හැඩතල. නේද? මෙන්න මේ න්‍යාය මේ විදිහට පෙන්වන්න ඕන නිසායි බුදුවරු මෙන්න මේ මනුස්ස ලෝකෙට එන්නේ. මේ හේතුඵල ධම පෙන්වන්න. අම්බපාලි වගේ ඕපපාතිකුණා නම් මේ හේතුඵල ධම පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න බෑ. ඇයි අම්බපාලට තුන ප්‍රාර්ථනාව දිව්‍ය අප්සර අබ්බන්දු රූපයන්නේ? ඉතින් ඒ දිව්‍ය රූපේ එහෙම්මම මෙහි දවිත වෙනවා. ඒක ඕපපාතික වෙන්න ඕන. දිව්‍ය රූපයක් කවදාකවත් මෞකසක පෝෂණය වෙන්නේ නැහැ. ඒ නිසා ඕපාතක උප්පත්තිය කම්පාලද. බුදුරජාන් වහන්සේ එහෙම නෙමෙයි. මේ හේතුඵල ධම මනාව පෙන්වන්න නිසා දිව්‍ය ලෝකින්ද මනුස්ස ලෝකෙට එනවා. ඒක නිසායි එහෙනම් අම්මගේ විඥාණය තමයි මෙන්න මේ අච්චුව. අම්මා කන බොන ආහාර තමයි මොකද්ද? උණු කරගත්තේ යකඩ ටික. එතකොට ඔයගලන් දැකලා තියෙනවා දැන් මේවා මේ අච්චුයි දාලා මෙහෙම කරගන්න. දැන් අර වීදුරු බෝතල් එහෙම හදනකොට වාතය ඕනේ. පිම්බෙන්න එපා. පොඩි බින්දුවක් යන්නේ. ඒකේ පිම්බිලා අච්චුවේ පිම්බිලා බෝතලයක් හැදෙනවා. ඒක දැකලා ඇති නේද? අන්නේ වගේ අම්මගේ ආස්වාද ප්‍රාශ්වාසයෙන් තමයි මේක පුම්බලා හදන්නේ. දැන් මෙන්න මේ කාරණා තුනක් අම්මා ළඟ තියෙනවා. මේ තුනෙන් තමයි මේ කුසේ ඉන දරුවාගේ කල්ලේ හටගන්නේ. එහෙනම් අච්චුව විඥාණය එතකොට ආස්වාද ප්‍රාශ්වාසයෙන් පුම්බනවා නේද? එතකොට කන බොන ආහාරේ අරක පෝෂණය වෙනවා. හට ගන්නවා නේද? දැන් මෙන්න මේ කාරණා තුන නිසායි අර කලලේ තියෙන රූපේ හටගන්නේ. මනුස්ස හැඩතලයට අනුව හටගන්නේ. අම්මගේ විඥාණයට අනුවයි. එතන හැදෙන වස්තුවේ චක්කු විඥානය නැහැ, සෝත විඥානය නැහැ, මේ කිසිවක් නැහැ. අර ඇස කනන කියලා අපි මේ පනවගෙන තියෙන මේ වස්තු ටික මෞකුසට පෙර ඉඳලා ආවා නෙවෙයි. අම්මගේ විඥාණයට සාපේක්ෂව අර කාරණා තුනට අනුව මෞකුසේ මෙහෙම දෙයක් සිදු වෙනවා. පෙර කර්මයක් නෙවෙයි මේක. තේරුණාද? මේ රූපේ පෙර කර්මයක් නෙවෙයි. හැබැයි විපාකයක්. විපාකයක් කියන්න පුළුවන්. කාටත් අයිති නැහැ විපාකේ. නේද? දැන් එහෙනම් අපිට තේරෙනවා අම්මා කන්නේ බොන්නේ මේ වගේ දරුවෙක් හදන්න කියලාද? නෑ. අම්මට පුළුවන් ද දරුවෙක් මහත් කරන්න කුසේ? අම්මට කිසිවක් කරන්න බෑ. හැබැයි අම්මා ගන්න ආහාරයෙන් පෝෂණය එක තමයි පෙකිනි වෙලක් තියෙන්නේ නේද? ඒකෙන් පෝෂණය වෙනවා. අම්මගේ ලේ ධාතුව වැඩ කරන නිසා දරුවගේ ලේ ධාතුව වැඩ කරනවා.
අම්මා ආස්වාස කරන පාස්වාස කරන නිසා දරුවගේ හෘද ස්පන්දනය ඇති වෙනවා. ওই ටික තමයි සිදු වෙන්නේ. අර දරුවා මල පහ කරනවද මව් කුස ඇතුලේ? එහෙම එකක් නැහැ. ඇයි මල පහ කරන්නේ නැත්තේ? නාම ධර්ම ටික එතන නැහැ. කුසේ ඉන්න දරුවට බඩකිනි දැල්ලා අඬනවද? කුසේ ඉන්න දරුවා නිදිනවද? මොනවද කරන්නේ? ඇවිදිනවද? මොකුත් කරන්නේ නැහැ. ඇයි කරන්නේ නැත්තේ? නාම ධර්ම ටික නැති නිසා. රූපේ පෝෂණය වෙනවා. ඇයි රූප පේන්නේ නැත්තේ? නාමේ නැති නිසා. නේද? දැන් මව් කුසට පෙර ඉඳලා එනවද මේ වේදනාව? සංඥා වෙනවද? සංඛාර එනවද? විඥාන එනවද? කිසිවක් එන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා මේ මව් කුසේ හටගත්ත මේ අපේ රූපය මේක හදපු කෙනෙක් නැහැ. අන්න අර අම්මගේ විඥානයත් ආහාරයත් වාතයත් නිසා මව් කුසේ මේ දේ නිර්මාණය වෙනවා. ඒක පෙර කර්මයක් නෙවෙයි. පෙර ඉඳලාව නොවේ. අම්මා කන බොන දෙයින් වර්තමානයේ සැකසෙන ධර්මයක්. අම්මා ළඟ පංච උපාස්කන්ධයක් තියෙනවා. දැන් මව් කුසේ ඉන්න දරුවා තුල පංච උපාදානස්කන්ධයක් ඇත්තේ නැහැ. නේද? මව් කුසේ ඉන්න දරුවා තුල පටිසම්පාද ක්‍රියාවලිය සිදු වෙනවද? ඒත් නැහැ. එහෙම දෙයක්වත් නැහැ එතන. ඇයි විඥානයක් නැහැනේ? එහෙනම් අපිට තේරෙනවා මව් කුසේ ඉන්න දරුවා තුල ඇස කන නාසය දිව ශරීරය කියලා එහෙම ධර්මතාවයක් එතන ඇත්තේ නැහැ. දැන් මල කඳේ තියෙනවද ඇස කන නාසය දිව ශරීරය? නැහැ. ඇයි නැත්තේ? වේදනා සංඥා සංඛාර විඥාන නාම ධර්ම ටික නැති නිසා අපිට කියන්න බෑ මල කඳේ ඇස කන නාසය තියෙනවා කියලා. අර මව් කුසේ තියෙන වස්තු ටික නැද්ද එතන? ඒ ටික තියෙනවා. කිසි වෙනසක් නැහැ. දැන් මල කඳේ මව් කුසේ ඉන්න දරුවගේ වෙනසක් තියනවද? කිසි වෙනසක් නැහැ. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ දැන් අපේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන එක පෙර ඉඳලා ආව නොවේ. අම්මා කන බොන දෙයින් හටගත්ත දෙයක්. ගෙදර බුදුන් අම්මා වෙනව නේද? එහෙම අම්මා කෙනෙක් හිටපු නිසා නෙමෙයි වෙන්නේ. දැන් අම්මා වෙන්නේ කාවද? පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය නිසා එතන එහෙම දෙයක් නිර්මාණය වෙන්නේ. අම්මගේ කෙලෙස් නිසා, රාගය නිසා තමයි එහෙම දෙයක් ඇති වෙන්නේ. ඒක ලෝකේ ධර්මතාවයක්. අපි රූපයට සාපේක්ෂව දැක්කට එතන පවතින්නේ මෙන්න මේ අවිද්‍යා සහගත පටිච්ච සමුප්පාද ක්‍රියාවලියයි අම්මා තුල. මේ පටිසම්පාද ක්‍රියාව තුල ඒ ක්‍රියාදාමයේ තුල මෙන්න මේ මව් කුසේ ගැප් ගැනීම සිදු වෙනවා. හැබැයි එතන පණ තියෙන සත්වෙක් නම් ඉන්නවා නෙවෙයි. අම්මා මැරුණොත් දරුවා මැරලා යන නිසා. අම්මා නොකෑවොත් දරුවා දුර්වලලා යනවා. නේද? දැන් මොකද අම්මා මැරුණාට පස්සේ දැන් අම්මගේ විඥානේ නැහැනේ. දැන් මාස 4යි 5යි කිමුක දරුවට අම්මා මැරුණා කියන්නේ විඥානේ නැහැනේ. දැන් කවුද කුසේ ඉන්න දරුවා අච්චුවකෝ? තාම 60 මේක විවර නැහැ තාම මේක. නේද? දැන් කවුද තව යකඩ ටිකක් මේකට වක් කරන්න අඩුපාඩුවට? කෙනා නැහැ. ආහාර දෙන්නේ කවුද? දෙන්න කෙනා නැහැ. එතකොට අච්චුවක් දැන් වැඩක් නැහැ. අච්චුවක් නැහැ දැන් එතන. නේද? එතකොට දැන් අරක පුම්බන්න වාතය යන්නෙත් නැහැ. ඒ නිසා දරුවා මැරෙනවා. අපි මේ දරුවා කියන්නේ ලෝකෙට අනුව. එතන ඇති දරුවෙක් නැහැ. මේ රූපේට පණ තියනවාද? මේ දැනුත්. මේකට පණ නැහැ. නාම ධර්ම ටික නිසා මේ වැඩ කරන්නේ හෙට මෙහෙට. ආසාස පාසාස සිදු වෙන්නේ ඒ නිසායි. නාම ධර්ම වල ක්‍රියාකාරීත්වය. මේ රූපේ උස්ම ගන්නවද? පිට කරනවද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. මම ඒක සඳහන් කරලා තියෙනවා කලින්. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕන මව් කුසේ ඉන්න දරුවෙකුට සිතක් නැහැ. ඇයි ඇහැට එතන රූප පේන්නේ නැහැ, කන්ට ශබ්ද ඇහෙන්නේ අර පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය හටගන්නේ නැහැ. මව් කුසේ ඉන්න දරුවා තුළ එහෙම ධර්මතාවයක් නැහැ. මෙන්න මේ රූපකය නම් පෝෂණය වෙනවා. ඔච්චරයි මට කියන්න පුළුවන්. අම්මා කන බොන දෙයින් හටගන්න ධර්මයක්. අම්මගේ සිත නිසා හටගන්න ධර්මයක්. අම්මගේ ආස්වාද ප්‍රාස්වාද නිසා හටගන්න ධර්මයක්. මේ කාරණා තුන නිසායි මව් කුසේ මෙවැනි ධර්මතාවයක් පෝෂණය වෙන්නේ.
දැන් අපිට තේරෙන්න ඕනේ විඥානය නැති නිසා අපි සිතක් තියනවා කියලා පනවන්න එපා. කම්පලවාදයට අනුව පනවන්න පුළුවන්. ඒකත් අමතක කරන්න එපා. මම ඒ ගැනත් ගොඩක් ඉස්සර කතා කරලා ඇති. නේද? දැන් මේ කතා කරන්නේ සක්කාය දෘෂ්ටිය දුරු වෙන විදියටමයි. මේක තමයි සත්‍ය ඥානය. මේ ඇත්තම කතා කරන්නේ. මෞකුසේ වෙන ඇත්ත සිදුවීම. මම මේ කියන කාරණා ඔයගොල්ලෝ නුවණින් බලලා මේක ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න. ඔන්න ඉපදෙනවා මේ ලෝකෙට දරුවා. නේද? අම්මට ඕන විදිහට පුළුවන් ද ප්‍රසූත කරන්න? ඒව කරන්න බෑ. ඒක ධර්මතාවයක් වශයෙන් තමයි මේ ලෝකෙට පහළ වෙන්නේ. නේද? දැන් මේ ලෝකෙට ඒ පහළ වුණා කියලා එහෙම දැන් මේ අම්මාගේ කුසෙන් එළියට එනකොටම පංච උපාස්කම් දෙක හටගත්තද? ඒව මුකුත් වෙලා නැහැ. ඔන්න පෙකිනි වෙල කපලා නේද? සමහර කය යනවා ඉපදෙනකොට මණ්ඩාගෙන එනවා. හරි. ඉපදෙනකොට මණ්ඩාගෙන එන්න පුළුවන්. තාම ආස්වාද ප්‍රාසාසය ඇතුළ සිදු වෙනවා අම්මට සාපේක්ෂව. ඒ අනුව එවැනි ක්‍රියාවලිය සිදු වෙනවා. දැන් මෙන්න මේ පෙකිනි වෙල කැපුවට පස්සේ ඔන්න දැන් දරුවා හුස්ම ගන්න පටන් ගන්න ඒ වෙලාවේ තමයි. ස්වයම්බු හුස්ම ගන්නේ ඒ වෙලාවේ. එහෙනම් පෙර ඉඳලා ආවද දැන් මේ ආස්වාසයේ දරුවට? පෙර ඉඳලා ආව නෙවෙයි. කර්මඵලයකින් හටගත්තේ. ඒත් නෑ හේතු ප්‍රත්‍යයයි. කාය ප්‍රසාදයයි මේ වාතයයි විඥානයයි කියන කාරණා තුනක් නිසායි ආස්වාසයේ සිදු වෙන්නේ. මෙන්න මේ තිංගං සංගති කියන කාරණාවට අනුවයි ප්‍රාශ්වාසය සිදු වෙන්නේ. මෙන්න ආස්වාද ප්‍රාශ්වාසය සිදු වෙනවා පෙර ඉඳලාව නොවේ අනාගතයට යනව නොවේ වර්තමානයේ පවතිනව නොවේ. නේද? ඒක නිසා මේ ආස්වාද ප්‍රාශ්වාසයේ සිදු වෙන නිසා තීනවා කියලා ගන්නත් බෑ නැහැ කියලා අන්තයට යන්නත් බෑ. මෙන්න වර්තමානයේ ඇත නැත කියන දෘෂ්ටි වලට වැටෙන්නේ නැහැ. ඇයි වැටෙන්නේ නැත්තේ? පෙර ඉඳලා ආවෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ. මාන්නේ අතීත සංඥා දුරු කරන්න අනාගතයට නොයන්න වර්තමානයේ නොතර වෙන්න කියලා බුදුහාමුදුරු කියන්නේ. වර්තමානයේ නොතර වෙන ධර්මතාවය තමයි තිංගං සංගති පස්සෝ කියන පරයය. හේතු තුනක් නිසා හට ගන්නවා. හේතු තුනක් නිසා හටගත්ත දේ එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒක නිසා අපිට කියන්න බෑ ආස්වාද ප්‍රාශ්වාසය නැහැ කියන්නත් බෑ ආස්වාද ප්‍රාශ්වාසය තියනවා කියලා ගන්නත් බෑ. අන්න ඇත නැත කියන දෘෂ්ටි දෙකට හවු වෙන්නේ නැත්නම් ඒ නුවණ පිහිටියොත් අන්න මැද නොතර වෙනවා කියනවා. තිංගං සංගති කාරණාව මනාව නුවණින් දකිනකොට ඇත නැත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ වර්තමානයේ අන්න මැද තැවරෙන්නේ නැහැ කියනවා. එහෙනම් අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් වර්තමානයේ මැදයි කියලා කිව්ව මධ්‍යම ප්‍රතිපදාවට මෙයා පැමිණෙනවා. දැන් මම මේ කියපු කාරණාවෙන් ඔයගලන්ට ආස්වාද ප්‍රාශ්වාසයේ පුද්ගලයෙක් ගන්නවද? නෑ. දැන් එතකොට ඒ දරුවා දන්නවද මට කයක් තියනවා කියලා? එහෙම එකක් දන්නෙත් නෑ. නේද? විඥානයක් පහළ වුණා. ඒ ටික වෙනව දැන්. ඔන්න එතනින් පස්සේ මේ දරුවා තව ටික දවසක් යනකොට දැන් කාය විඥානය හටගත්තා. තේරුණාද? ඔන්න එතනින් පස්සේ ටික දවසක් යනකොට ඔන්න ඇහැට පේන්න ගන්නවා. මේ දරුවට. ඇහැට පේනවා. පෙවුනට මුකුත් අඳුරනවද? නෑ. දැන් මේ පොඩි දරුවෙකුට ඇහැට පේන්නේ කොයි වගේද? වතුර බේසමක් තියෙනවා. මේ වතුර බේසමට රාත්‍රී කාලේ මේක උපමාව හඳ එළිය වැටෙනවා. වතුර දන්නවද හඳ එළියක් වැටෙන බව? එහෙනම් මේ ප්‍රසාදයේ දන්නවද මේ වතුර ටික තමයි ප්‍රසාද රූපය. ඒකට වැටෙන හඳේ මේ වර්ණ රූපය තමයි නේද? බාහිර රූපය. දැන් මේ දරුවා දන්නවද මගේ ඇහැට වැටෙන පාට මොකද්ද කියලා? දන්නේ නැහැ. දැන් එතකොට අර වතුර බේසමට යම් ආලෝකයක් වැටෙන්නේ නැද්ද? වැටෙනවා. වැටුණයි කියලා ආලෝකය වතුර වලට අයිතිද? අයිති නැහැ. ඒක ඇතුළටම යන්නේ නැද්ද කිඳා බහගෙන? ඒ ආලෝකය කෙටි තැනක් වුණොත් එහෙම යනවා. දැන් එතකොට එහෙනම් අපිට තේරෙනවා මේ කුඩා දරුවෙක්ගේ ඇහැ හරියට වතුර බේසමක් වගේ. ඒකට වැටෙන ඡායා මාත්‍රය වගේ. වතුර දන්නේ ඡායාවක් වැටෙන බව.
හැබැයි මේ වගේ ධර්මතාවයක් සිදු වෙනවා. තේරුණාද? එහෙම එකක් සිදු වෙනවා. එතෙන්ට එන්න බලන්න ඕන. එහෙනම් මේ පේනවා කියන කාරණාව තුල මේ පොඩි දරුවෙකුට දැන් පේන්න ගන්නවානේ වතුර වේසමට ඡායාවක් වැටුණා වගේ. අන්න අපේ මේ ඇහි මේ දැනු සිදුවෙන ධර්මතාවයේ මුල් අවස්ථාව ඕක තමයි. ඊට පස්සේ ඔන්න විඥානයක් හට ගන්නවා. තේරුණාද? දැන ගැනීමකට එනවා. දැන් කුඩා දරුවාගේ විඥානය මොකද්ද? ප්‍රභාස්වර සිතක්. ඒක නිසා වතුර බේසමට ඡායාව වැටිච්ච එක හම්බ වෙනවද? නෑ වගේ. කුඩා දරුවෙක්ගේ මේ චක්කුසේ නැවැති ධර්මතාවයට ඒ ප්‍රසාද රූපයට හම්බ වෙන ඡායාව වර්ණය එයා හඳුනනවද? එයා හඳුනන්නේ නැහැ. ඇයි ඒ? සිත ප්‍රභාස්වර නිසා. ප්‍රභාස්වරං චිත්තං. අනිත් ආයතන ටිකත් ওই විදිහට හිතන්න දක්ෂ වෙන්න ඕන. කුඩා දරුවෙක්ගේ. එහෙනම් දැන් මෙතන බලන කෙනෙක් ඉන්නවද? බලන කෙනෙක් නෑ මෙතනත්. එහෙනම් අපිට ඉස්සෙල්ලාම පේන ධර්මතාවය හොඳට මතක තියාගන්න පොඩි ළමයෙක්ගේ ඒ සිදුවීම මේ දැනුත් සිදු වෙනවා. ඒ දේ වෙනවා. නේද? ඒ දේ දැනුත් වෙනවා නම් මෙන්න මේ අර පොඩිලා අර වතුර බේසමකට යම් ආලෝකයක් වැටුණා වගේ. අපි ගහක් යටින් වතුර බේසමක් තිබ්බහම මේ ගහේ කොළ අරව මේව වතුර බේසමෙන් පේන්නේ නැද්ද? අන්න ඒ වගේ. ඔය සිදුවීමමයි තියෙන්නේ අර පොඩි ධර්මයක් තුල. දැන් අපේ ළඟ තියෙන ඒ සිදුවීමමයි. දැන් අපේ මනස ප්‍රභාස්වර නැහැ. නැති හින්දා අපිට දැන් අර වතුර බේසමට වැටිච්ච ඡායාව දැන් හම්බ වෙලා. ඕකයි වෙලා තියෙන්නේ. දැන් අපිට ඒක හම්බ වෙලා මොකක් වශයෙන්ද? කහ පාට වශයෙන්, සුදු පාට වශයෙන්, කොළ වශයෙන්, පිඟන් වශයෙන්, කෝප්ප වශයෙන්, මිනිස්සු වශයෙන් අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒක විඥානයට සාපේක්ෂව තමයි මේ වැඩේ තියෙන්නේ. දැන් එහෙනම් අපිට තේරෙනවා මේ කුඩා දරුවා තුල මෙහෙම දෙයක් වෙනවා. විඥානයක් පහළ වෙනවා. හැබැයි ඒ විඥානයේ ප්‍රභාස්වරයි. එහෙනම් පේන තැන කුඩා දරුවා ඇලෙන්නේ නැහැ. හරියට වතුර බේසම දන්නේ වගේ වැටිච්ච ඡායාව මොකද්ද කියන එක. දන්නේ වගේ කුඩා දරුවත් ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. මේ වගේ අපේ අනිත් ආයතන ටික. එහෙනම් ඔයයන්ට තේරෙනවා මෙන්න මේ ටිකක් ලොකු වෙනකොට මේ දරුවා ලොකු වුණාට ඔන්න ටික ටික පඤ්ඤප්ති වැටෙනකොට ඔන්න යමක් දැනගන්න බව ඇති වෙනවා. අන්න අර අවස්ථාවට කියනවා ඇහි මුල් අවස්ථාවට කියනවා ස්කන්ධ පංචකයක් කියලා. විඥානපච්චය නාම රූපං. හඳුනා ගන්න තැනට එනකොට නාම රූපච්චය සඩායතනං වෙනවා. වෙලා අන්න ඇසත් බාහිර රූපයක් චක්කු විඥානයත් නිසා ස්පර්ශ ආයතනයක් හට ගන්නන්න පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. එනං චූටි දරුවෙක්ගේ පේන බවක් තිබුණට තාම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. එහෙම ධර්මයක් තියෙනවා. ස්කන්ධයන්ගේ පහළ වීමක් තියෙනවා. ස්කන්ධය කියන්නේ අපි පනවගත්ත ධර්මයක්. තේරුණාද? මේක රූපයයි, මේක වේදනාවයි, මේක සංඥාවයි, මේක සංකාරයයි, මේක විඥානයයි. මෙන්න රූපේ ලක්ෂණයේ කෘත්‍ය, මෙන්න වේදනාවේ ලක්ෂණ කෘත්‍ය, මෙන්න සංඥාවේ ලක්ෂණ කෘත්‍ය, මෙන්න සංකාරයේ ලක්ෂණ කෘත්‍ය, මෙන්න විඥානයේ ලක්ෂණ කෘත්‍ය. පච්චුප්පාඨාන පදට්ඨාන වශයෙන් උත් ගන්න පුළුවන්. නේද? ආසන්න කාරණා වශයෙන් එහෙම ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මේ ස්කන්ධ පහ පවා අපි පනවගත්ත ධර්මයක්. ඒකයි බුදුහාමුදුරු කියන්නේ මහණෙනි මේ ලෝකේ නාම රූප කියලා දෙයක්වත් නැහැ මහණෙනි කියනවා. එහෙම එකකුත් දෙන්නේ නැහැ කියනවා. එහෙම දෙයක් නැති බව දැක්කොත් මේ දුකේ කෙලවරයි කියලා බුදුහාමුදුරු පනවනවා. ඉතින් ලොකු ගැඹුරක් තියෙනවා වචනවල. ඒක නිසා දැන් බලන්න අපේ ඇස කන නාසය දිව ශරීරය මනසට පෙර ඉඳලම උකසකට ආව නොවේ. මොකද ඇසේ තියෙන ආයතන වලට
චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන මේවා නැහැ පින්වතුනි. අපි හිතියන් ඉන්නේ මේ ඇස කර්ණාසය පෙර කර්මයකින් හට ගන්නවා. මේ පටිච්ච සමුප්පාදයේ පින්වතුනි මේ අතීත හේතුව, මේ අනාගත හේතුව, මේ වර්තමානය කියලා පටිච්චසමුප්පාදයේ බෙදනවා. වරදක් නැහැ පින්වතුනි. කර්මඵලවාදයට අනුවයි ඒ බෙදන්නේ. කර්මඵලවාදයෙන් එහාට ගිය පටිච්චසමුපාදයක් අපිට හම්බ වෙන්න ඕන. තේරුණාද? ඒක තමයි පටිච්චසමුපාද නිරෝධය පින්වතුනි. මේ පටිච්චසමුපාදයේ නිරෝධය සිදු වෙන්න ඕනේ අපි තුල. තේරුණාද? මේ පංච උපාදාන ස්කන්ධය පෙර ඉඳලා ආපු එකක්. මෞ කුසට බැසගත්ත මේ විඥාණය. මේ කර්මඵලවාදයයි පින්වතුනි. ඇත්තටම කාටවත් තේරුන්නේ ඇහැට රූපයක් ගැටුනොත් විතරයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. මව් කුසේ ඉන්න දරුවට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන නැහැ. නැති නිසා මනසක් නැහැ. අද අපිට මනසක් පහළ වෙලා තියෙන්නේ, උපාදානයක් තියෙන්නේ ඇහැට රූපයක් පේනකොටයි. ඒකයි උපාදාන අවස්ථාව. නේද? කුඩා දරුවට මේවා හම්බෙලා නැත්තම් කෝ උපාදානය? ඒ දරුවා ලොකු වෙනකොට තමයි උපාදානය හටගන්නේ. මේ ප්‍රශ්නේ දිහා බලන්න කර්මඵලවාදයට අනුව බලන්න එපා. ඒක සසරට උපකාරයි. ඒක අනුසෝතගාමී කියන්නේම කර්මඵලවාදයටයි. හේතුඵල ධම කියන්නේ පටිසෝතගාමී. කර්මඵලවාදයට චුට්ටක් අසසඳෙන්න බෑ. ප්‍රසාදේ වක්කත් කර්මඵලයෙන් හට ගන්නවා කියලා මේ බාහිර පේන රූපේ කර්මඵලයෙන් හට ගන්නවා කියලා විඥානයේ කර්මඵලයෙන් හට ගන්නවා කියලා පනවන්න බෑ. මේ හේතුඵල ධම වැටහුණොත් අන්න ඒකයි සාරිපුත්ත හාමුදුරුවෝ මේ පද දෙකක් අහනකොට සෝවාන් වුණේ. ඒ නිසා ඕගල්ලන්ට කරන්න යමක් තියෙනවා. මව් කුසේ ඉඳන් මේ අධ්‍යයනය කරන්නට මේක දිහා බලන්නට පෙර ඉඳලා ආවද කියලා. මගේ සිත පෙර ඉඳලා ආවද නැත්තම් හේතු ප්‍රත්‍යයයිද මේ වර්තමානයේ? මේකයි සොයා ගන්න ඕන. මේ දැනුත් අතීතයේ තිබුණා නොවේ, අනාගතයට යනවා නොවේ, වර්තමානයේ පවතිනවා නොවේ. මගේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය. ඇහැ නිසා පටිසම්පාදයක් ඇති වෙනවා. කන නිසා පටිසම්පාදයක් ඇති වෙනවා. දිව නිසා පටිසම්පාදයක් ඇති වෙනවා. ආයතන 6 නිසාම පටිසම්පාදයක් ඇති වෙනවා පින්වතුනි. මනසක් නිර්මාණය වෙන්නේ ආයතන 5ක දත්ත ටික එකතු කරගෙනයි. ඒක තමයි උපාදානය. මේ ආයතනයකට හම්බෙන පින්වතුනි යම් දැනගැනීමක් තියෙනවා නම් ඒක එතනම නිරෝධයි. ඒක උපාදානෙන් අල්ලගන්න පුළුවන් තැනක් නොවේ. එතන. ඒක එතනම හටගෙන නිරෝධ වෙන ධර්මයක්. ඒත් මේ නිසා මනෝද්වාර චිත්තේ අපේ මෝඩකම නිසා මොකද්ද මෝඩකම? ඇහක් තියෙනවා, ඇහැට පේන රූපයක් තියෙනවා, ඒ මට සිතකුත් තියෙනවා කියන දෘෂ්ටිය නිසාම අන්න ඒක උපාදානයෙන් මේක රැස් වෙලා තියෙනවා. මෙන්න මේ ඇත්ත දැක්කොත් ඉපදිච්ච දරුවගේ හෝ මගේ හෝ තමන්ගේ හෝ මෙන්න මේ දැන් හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත් මොනවද අපිට උපාදාන වශයෙන් තියනවා කියලා අල්ලගන්න තියෙන්නේ. ඇත්ත නැති කියන දෘෂ්ටි දෙක නැති වුණොත් උපාදාන රූපේ කැඩෙනවා. ඕකයි වෙන්නේ. ඒ උපාදාන රූපේ නැති වෙලා යනවා. එන්න නිසා හොඳින් පිරිස්සන්න මේ ධර්මය. හොඳින් බලන්ට මේක දිහා. බලලා සක්කාය දෘෂ්ටිය දුර වෙන විදිහට බලන්ට මේක දිහා. මව් කුසේ ඉඳන් අධ්‍යයනය කරන්ට. මේ විඥාණය, මේ ඇසට පේන රූපය ඇස පෙර ඉඳලා ආව නොවේ. ඒ නිසා ප්‍රසාදයක් මෙන්න මේ වර්ණ රූපය හෝ ආලෝකයක් විඥානයක් නිසාම පේන බව. අන්නේ පේන දේ නිසා ස්පර්ශ ආයතනයක් හට ගන්නවා. ඒ නිසා වේදනාව, සංඥාව නේද? මේව ටික හටගෙන පංච උපාදාන ස්කන්ධේ හට ගැනීම සිදු වෙනවා. අන්නේ පංච උපාදාන ස්කන්ධය හට ගන්නකොටම මේ පංච උපාස්කන්ධය හට ගන්නට හේතු වුණු සියලු හේතු ටික නාම රූප දෙක ඇත්ත කියන දෘෂ්ටියෙන් ගන්නවා. පංච උපාදාන ස්කන්ධය හටගත්තේ හැටියම මෙන්න මේ නාම රූප දෙක ඊයේ තිබුණා, හෙටක් තියෙනවා, දැනුත් තියෙනවා කියන දෘෂ්ටියට වැටෙනවා. ඒ නිසා මෙතෙන්ට මේ වැටෙන්නේ නැතුව අපි කර්මඵලයෙන් එහාට ගිය දහම සිහි කරන්න, නුවණින් බලන්න. අන්න සතර හටිපට්ඨානය
බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන සතර අටිපට්ඨානය. කය, වේදනාව, කර්මඵලයෙන් එහාට ගිය එක. මේ වේදනාව පෙර ඉඳලා ආව නොවේ. ඇහැට රූපයක් ගැටෙනකොට වේදනාව හටගත්තා. පෙර ඉඳලා ආව නොවේ. තේරුණාද? එතකොට මේ සංඥාව පෙර ඉඳලා ආව නොවේ. ඇහැට රූපයක් ගැටෙනකොටයි සංඥාව හටගත්තේ. පෙර ඉඳලා ආව නොවේ. මේ සංඛාරයේ චේතනාව පෙර ඉඳලා ආව නොවේ. ඇහැට රූපයක් ගැටෙනකොටයි හටගත්තේ. මේ විඥාණය පෙර ඉඳලා ආව නොවේ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් එක. ඒ නිසා මෙන්න මේ බව හොඳින් තේරුම් අරගෙන පෙර ඉඳලා ආපු නැති බවත් මේ දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බවත් මේ හේතු නිසා යම් දෙයක් හට ගන්නව නම් ඒක කර්මඵලවාදයකට අයිති නැති බවත් කවුරුවක්වත් හැදුවක් නොවේ. මට පුළුවන් ද මට ඕන්දියට ඇහැට පෙනුම දෙන්න බෑ. කිසිවක් පවත්තන්ට බෑ. එහෙනම් ඕගලන්ගේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ධර්මතා වස්තු ටික මේවා ටික ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. පෙර ඉඳලා ආව නෙවෙයි. අද නොකෑවොත් ඉවරයි හෙට. කෙලින් ඉන්නනම් හම්බෙන්නේ නැහැ. එහෙනම් ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඕගලන්ගේ මේ රූපය මෙන්න මේ පවතින්නේ මේ විදියට ආස්වාද ප්‍රාස්වාස වාතේ. අයි මලකඳ කුණු වෙන්නේ. ආස්වාද ප්‍රාස්වාසය නැති නිසා. අයි මලකඳට බඩකින් දැනෙන්නේ නැත්තේ. ආස්වාද ප්‍රාස්වාසය නැති නිසා. අයි මලකඳ ඇවිදින්නේ නැත්තේ. වාතය නැති නිසා. ඒ නිසායි. ඔයගලන් දන්නවනේ තැම්පත් ජලයේ පල් වෙන බව. ඒ වගේ මේකෙන් ආනාපානෙ නැතුණ හැටිය ලේ ගමන් කිරීම මේවා ඔක්කොම නතර වෙනවා. ඒක අංගමංගංසාරි වාතයේ කෘත්‍යයක්නේ නේද? කාපු ආහාර එහෙමම තැම්පත් වෙලා පල් වෙලා කුණු වෙනවා. ඇයි පිට වෙන්න අදෝගම වාතයේ සිදු වෙන්නේ නේද? ඇතුලේ ඇති වෙන විවිධ වාත මේ උද්දංගම වාතයක් නැති නිසා මේවා පල් වෙලා කුණු වෙන ස්වභාවයටපත් වෙනවා. ආස්වාද ප්‍රාස්වාසයෙන් කරන්නේ පොඩි කෘත්‍යයක් නෙවෙයි. මහා විශාල කෘත්‍යයක්. දැන් මේව මට අයිතිද? කිසිවක් අපිට අයිති නෑ. කන්න බොන්න පුළුවන් වෙන්නේ වාතය නිසානේ. දැන් කාපු දේ තැම්පත් වුණොත් කා ගන්න බෑනේ. එතනින් එහාට බඩගින්න දැනෙන්නේ නෑනේ. ඒක පිට වෙන නිසායි බඩගින්න දැනෙන්නේ. මේ හැම තැනම තියෙන චක්‍රයක්. අන්න ඒ නිසායි මරුණාම කුණු වෙන්නේ. මේ ඔබ ඇහැ කියලා අල්ලන් ඉන්න එකත් කුණු වෙන එක. කන කියන එකත් එහෙමයි. ඒක නිසා මේවා තේරුම් අරගෙන ඕගල්ලා මේ හේතුඵල ධම තේරුව ගන්නට කර්මඵලයෙන් එහාට යන්න. මේ ලෝකෙට අයිති නැති කයක් තමයි මෞකුසේ පෝෂණය වෙන්නේ. මා විසින් හදනව නෙවෙයි. මා විසින් හදනකො ලෝකෙට අයිති. අම්මා විසින් හදනකො ලෝකෙට අයිති. පෙර කර්මයෙන් හට ගන්නකො ලෝකෙට අයිති. අම්මා තාත්තා එකතු වෙලා හැදුවකො ලෝකෙට අයිති. ඉබේ හටගත්තා කිව්වත් ලෝකෙට අයිති. මේවා හේතු ප්‍රත්‍යයයි කියලා දකින්න. ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. මම එනම් පොඩ්ඩක් මේ ගැන ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධේ පෙර ඉඳලා ආව නෙවෙයි. මේ පටිසම්පාද ක්‍රියාවලිය පෙර ඉඳලා ආව නෙවෙයි මෞකුසට. ඇහැ පේන්න ගත්තාම ඒ ටික දවසක් ගියාමයි මේ ටික සිදු වෙන්නේ. මේ බව හොඳට තේරුම් අරගෙන ඔය ඇත්තන් විසින් මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙන්න ඔය ඇත්තන්ට මේ සුළු දහම් පාඨය උපකාර ධර්මයක් වේවා කියලා සාත්නාදයක් පවත්තා. තෙරුවන් සරණයි.